හොඳයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නතේ කාමායානි චිත්‍රානි ලෝකෝ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. හොඳයි ඉතින් මෙතන මෙතන ඉන්න පින්වතුන් හැමෝම පටිච්චසමුපාදය කියන එක දන්නවද? ඒක දැනගෙන ඉන්න ඕන. හොඳද? එතකොට චතුරාර්ය සත්‍ය කියන්නේ මොනවද කියන එක දැනගෙන ඉන්න ඕන. එතකොට පංච උපාදාන ස්කන්ධය කියන්නේ මොකක්ද කියන එක දැනගෙන ඉන්න ඕන. හොඳද? ඉතින් මේ මූලික කරුණු ටික නැතුව මම මේ කියන දහම් දේශනාව වටහා ගැනීම ලේසි පහසු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ ලෝකෝත්තර ධර්මයක් තෝරගන්න ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ මූලික ලෞකික දහම් කරුණු අපි හඳුනා ගන්නවා. ඒ ලෞකික දහම් කරුණු තමයි පටිච්චසමුපාදය කියන්නේ මොකද්ද? එතකොට ආයතන කියන්නේ මොනවද? එතකොට මේ පංච උපාදාන ස්කන්ධය කියන්නේ මොකද්ද? එතකොට මේ චතුරාර්ය සත්‍ය කියන්නේ මොනවද? විනය කියන්නේ මොනවද? කියන මේ කාරණා ටික පොඩි හරි දැනුමක් අපේ ළඟ තිබුණොත් විතරයි අපිට මේ ධර්මය හොඳට වටහාගෙන මේක ඇතුළට අපිට හොඳට කිමිදින්න පුළුවන් වෙන්නේ. අපේ මේ ජීවිතේම ආශ්‍රව දුරු කරන්නට පුළුවන් වෙන්නේ එවැනි මූල ධර්ම ටික තේරුනොත් විතරයි. අපි දන්නවා අපි ඉස්කෝලේ ගියාට වැඩක් නැහැ අයන්න හඳුරන්නේ නැත්තම් නේද? ඒ නිසා මොන්ටිසෝරියෙන් ඉස්සෙල්ලාම අවශ්‍ය පසුබිම හදනවා. ඉතින් ඒ වගේ අර මූලික දහම් කරුණු ටික දන්නේ නැත්තම් අපි කියන දහම අර ගැඹුරට අධ්‍යයනය කරන්න අදක්ෂ වේවි. ඒකයි වෙන්නේ. ඒ නිසා පඤ්ඤාතෝ අයන් ධම්මෝ නායන් ධම්මෝ තුප්පඤ්ඤස්ස. මාගේ ධර්මයේ ප්‍රඥාවන්තයාට පමණයි. දුෂ්ප්‍රාඥයන්ට නොවේ කියනවා. ඉතින් අනේ නිසා මේ බුද්ධ ශාසනයේ නිවන් දකින්න පැත්තට යම් කවුරු හරි යොමු වෙනවා නම් ඒකේ තියෙනවා නිවන් දකින්න පැත්තට යන එකේ තියරියක් තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි අතීතයේ තිබුණා කියලා ගන්න බෑ කිසිවක්. මේකෙන් බැහැර වෙන්න ඕන. හොඳද? අද උදේ යමක් තිබුණා කියලා ගන්න බෑ. මේකේ දැන් මං උදේ දවල් ආවා අවස. ඒ මං ආපු ගේ නෙමෙයි දැන් මං දැන් ආවේ. තේරුණාද? පෙර තිබුණා කියලා ගන්න බෑ. නිවන් දකින්න කෙනෙක්ගේ ඔළුව වැඩ කරන ඕන විදියට. නිවන් දකින්න කැමති නා. මේ ජීවිතේ ජාතිය නැති කරන්න නා. එතකොට මේ කිසිවක් හෙට පවතිනවා කියලා ගන්න බෑ. දැන් මේකේ ගත්තොත් ඊයේ තිබුණෙත් නෑ නේද? දැන් පවතින්නෙත් නෑ. හෙට ඇත්තෙත් නෑ. පුළුවන් ද හිතන්න? දැන් මේ පේනගේ අපිට ඊයේ තිබුණේ නෑ. හොඳද? වර්තමානයේ පවතිනව නෙවෙයි. මේකේ එතකොට හෙට අනාගතයකට යන්නෙත් නැහැ. හෙට මේකේ ඇත්තෙත් නැහැ. මෙන්න මේ වගේ නිවන් දකින්න නම් මෙන්න මේ තියරිය ඔළුවේ තියෙන්න ඕන. ඒ නිසා අපි ගේ ටිකක් අමාරු වෙන්න පුළුවන් මේ වර්තමානයේ පේන නිසා මේක කොහොමද ඊයේ තිබුණ නැහැ කියලා කියන්නේ නේද? මේක කොහොමද හෙට නැහැ කියලා කියන්නේ කියන කතාව. ඒ නිසා මහන්නේ අතීත සංඥා නොගන්න, අනාගතයට නොයන්න, වර්තමානයේ මුතර වෙන්න.
මේකයි බුද්ධ ශාසනයේ නිවන් දකින්න ප්‍රධාන තියරිය. ඔන්න දෘෂ්ටි තුනෙන් ගැලවීම. අපි ලෝකේ ජීවත් වෙන්නේ ඊයේ තිබුණ යමක්. ඒ වගේ මේ දැනුත් යමක් තියෙනවා. ඒ වගේ මේ තියෙන එක හෙටත් තියෙනවා. මෙන්න මේ දෘෂ්ටියට අපි නතු වෙනවා. මේ දෘෂ්ටියට නතු වෙන්න එපා. නිවන් දකින්න කෙනෙක් නම් මේ දෘෂ්ටියේ ඉන්න බෑ. තේරුණා? අපි දන්නවා දාන සීල භාවනා කියලා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක් තියෙනවා. මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාව සිදු වෙන්නේ අතීත අනාගත වර්තමාන කියන කාල තුනට අනුවමයි. ඒ නිසා අපිට පෙරත් තිබුණා දැනුත් තියෙනවා අනාගතයටත් තියෙනවා මේ දේ. ඒ නිසා මේක තියෙන නිසා අපි සංසාරේ යනවා. මේ ඇත කියන දෘෂ්ටිය නිසා. ඒ නිසා නැත කියන්නත් එපා ඇත කියන්නත් එපා. මේක දෘෂ්ටියක්. තේරුණාද? ඉතින් අපි ගත්තොත් මෙන්න මේ තියරි අනිවාර්යෙන් තියෙන්න ඕනේ ඔළුවේ. අතීතයට යන්නේ නැහැ අනාගතයට යන්නේ නැහැ වර්තමානයේ තැවරෙන්නේ නැහැ කියලා ධර්මතාවයක් තියෙනවා. මේ ධර්මතාවයට අනුව වර්තමානයේ අපි ඇත කියලා ගන්නෙත් නැහැ නැත කියලා ගන්නෙත් වේදවාදී සහ සාස්වතවාදී කියන දෘෂ්ටි දෙකට අපි යන්නේ නැහැ. ඒ නිසා නිවන පිණිස නුවණ මෙහෙවනවා නම් ඒ නුවණ මෙහෙවනකොට අතීතයට යන්නේ නැති අනාගතයට යන්නේ නැති වර්තමානයේ එවෙලේ හටගෙන නිරුද්ධ වෙන ඇත කියලා පනවන්න බැරි නැත කියලා පනවන්න බැරි දහමක් ඔළුවෙන් සිහි කරනවා නම් ඒක නිවන පිණිස පවතිනවා. යම් මේකින් ඊයේ තිබුණා හෙටත් තියෙනවා දැනුත් පවතිනවා කියන නුවණක් තියෙනවා නම් ඒක නිවන පිණිස පවතින එක නෙවෙයි. ඒක සංසාරේ යන එකක්. ඉතින් මෙන්න මේක හොඳට තෝරගන්න මම මේ වචන ටික කිව්වේ නිවන් දකින්න කෙනෙක් ඉන්නවනම් එයා යෝන්සෝ මනසිකාර්ය පවත්වනවා නම් ওই තියරියටයි අනුවයි එයාගේ නුවණ පවතින්න ඕන. ওই තියරිය නැතුව කැලෑවලනේ ගල් ගුහාවල නෙමේ මොන අල්පේච්ඡතාවයෙන් හිටියා විනය රැකගෙන හිටියා සෝවන්නම් වෙන්න බෑ. සෝතාපට්ටි ඵලයට හෝ සබ්දාගාමි අනාගාමි රහත් කියන ඵලයකට එන්න නම් ඔන්න ඔය මූලික තියරිය තියෙනෝනේ බුදුරජාණන් වහන්සේ ඒ බව අපිට දේශනා කරනවා නිවන් මාර්ගයේ ලක්ෂණය. නිවන් මාර්ගයේ ලක්ෂණය තමයි මේ දැන් හටගෙන මේ දැන් නිරුද්ධ වෙන ධර්මයක්. අපි දන්නවා දැන් මේ ගේ ගැන අපි කිව්වනේ නේද? දැන් මේ ගේ ඊයේ තිබුණ නැහැ කියලා කියන්න බෑ. නේද? හෙට නැහැ කියලා කියන්නත් බෑ. නේද? දැන් අද රෑ අපි මේ ගෙදර ඉන්නේ. දැන් ඔයත් හෙට උදේ આવත් මේ ගෙදර තමයි අපි සැතපීලා තියෙන්නේ. නැහැ කියන්නේ කොහොමද? නේද? හොඳට බලන්න මේ වර්තමානයේ ඊයේ කියලා දැන් හිතනව නෙමෙයිද ඔයගොල්ලෝ? ඊයේ කියලා මේ වර්තමානයේ හිතන දෙයක් මිසක ඊයේ පෙන්නන්න මට. ඊයේ පෙන්නන්න බෑ. තේරුණාද? ඒ නිසා පෙර කියන ධර්මතාවයක් මේ වර්තමානයේ අපේ සිතේ හටගත්තු දෘෂ්ටියක් මිසක පඤ්ඤප්ති නාමයක් මිසක ওই නාමය පාවිච්චි කරන මිසක පෙන්වන්න බෑ මේක. ඊයේ කියන කතාව. එතකොට හෙට කියන කතාව පෙන්වන්න බලමට හෙට දවස් කොහෙද තියෙනවද? තාම උදා වුණේ නැහැ නේද? හෙට උදා වේවි. මේක අපේ සංකල්පයක් නෙවෙයිද? මේකත් අපේ චේතනාවක්. අපේ සංකල්පයක්. තේරුණාද? ඒ නිසා කවදාකවත් මේ ලෝකේ කාටවත් හොඳද? ඊයේ දවසේ පෙන්වන්නත් බෑ, හෙට දවසේ පෙන්වන්නත් බෑ. හැබැයි ඔයගලන්ගේ සිතේ චේතනාවක් තියෙනවා. ඊයේ මං අරේ ගියා, හෙට මට අර වැඩ ටික තියෙනවා, වර්තමානයේම වැඩ ටික තියෙනවා. කියලා එහෙම අදහසක් තියෙනවා. ඔන්න ඔය සිතේ තියෙන ඔය දෘෂ්ටියයි අපි දුරු කරන්න ඕනේ. පළමුවෙන් අතීතයට යන්නේ නැතුව අනාගතයට යන්නේ නැතුව වර්තමානයේ තැවරෙන්නේ නැතුව ඉන්න ඕනේ. ඉතින් මේ දෘෂ්ටිය ගලව ගන්නට දැස් වුණොත් අපිට පුළුවන් නිවන් දකින්න මාර්ගයක් මතු කරගන්න පුළුවන් ඒ. ඒ නිසා අපිට මේකේ පෙරක් තිබිච්ච නිසා
මේ ගේ හෙටක් තියෙන නිසා මේ වර්තමානයේ පවතින නිසා මේ ගේ නේද? මේවා මගේ කියලා අපිට අල්ලගන්න පුළුවන්. මේවට තණ්හාවෙන් බැඳෙන්න පුළුවන්. මොකද ඒ අතීත අනාගත වර්තමාන කියන කාල තුනට බැඳිලා නිසායි. මේ අතීත අනාගත වර්තමාන කියන කාල තුනට බැඳිච්ච කෙනෙකුට විතරයි ලෝකයක් තියෙන්නේ. තේරුණාද? අතීත අනාගත වර්තමාන කියන කාල තුනේ මිදිච්ච කෙනෙකුට ලෝකෙ හම්බ වෙන්නේ නැහැ. ලෝකෝත්තරයි. ඒකයි බුදුරන් වහන්සේ කියන්නේ මේ දෘෂ්ටියට යන්න එපා කියලා. යම් කවුරු හරි අතීත අනාගත වර්තමාන කියන කාල තුනට වැටෙනවා නම් ඒක අකාලික වෙන්නේ නැහැ ධර්මය. කාලයකට අයිති. අකාලිකයි කියන්නේ තුන් කාලයට අයිති නැහැ කියන එකයි. මේ වර්තමානයේක දකින්න ඕන. තුන් කාලයට අයිති නැති බව. ඉතින් ඒක නිසා යම් මේකින් තුන් කාලයට අයිති නම් ඒක සසරට අයිති. හැමතිස්සෙම හෙටකින් දවසක් ගැන බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි කවදාකවත් ඔයගොල්ලන්ගේ ජීවිතේට ඔයගොල්ලන් දන්නේ නැති උනට හෙටකින දවස හම්බෙලා නැහැ කවදාකවත්. ජීවිතේ කවදාකවත් හම්බෙන්නේ නැහැ. ඊයේ කියලා හිතන දවස කවදාකවත් ඔයගොල්ලන්ට හම්බෙලා නැහැ. ඒකයි ඇත්ත. මේ වර්තමානය ඔයගොල්ලන් දන්නේ නැති උනට කවදාකවත් ඔයගොල්ලන්ට හම්බෙලා නැහැ. අපේ දෘෂ්ටියක් තමයි අපි වචනකින් තමයි අපි පඤ්ඤාප්තියකින් පනවලා තියෙනවා ඊයේ කියලා දවසක් මේක අපේ චේතනාවක් හෙට කියලා දවසක් අපේ සිතට සාපේක්ෂව පඤ්ඤාප්තියක් පනවගෙන හෙට කියලා දවසක් බලාපොරොත්තුෙන් ඉන්නවා කවදාද හෙටකින් දවස නැති වෙන්නේ අර බාලගේ දෝෂයක් කියන අද නෙමෙයි හෙට කියලා ගහන්නේ බෝඩ් ගහන ඉතින් කවදාකවත් මේ මාසෙට එන්න හම්බෙන්නේ නැහැ බාලගිරියට. ඇයි? හැමදාම හෙටනේ. එයා ගිහලා බලන දවසට හෙට වෙලා තියෙනවා. එයාට කවදාකවත් හෙටකින් දවස හම්බෙන්නේ නැහැ. ඒ නිසා හැරලා යනවලු. නේද? ඉතින් අන්න ඒ වගේ කවදාකවත් ඕගොල්ලන්ට හෙටකින් දවස හම්බෙන්න බෑ. බාලගිරියට වගේම තමයි. ඒත් ඕගොල්ලන් හෙටකින් දවස බලාපොරොත්තු වෙනවා. ඉතින් හෙටයි කියන දවසේ ඕගොල්ලන් නිර්මාණය කරගන්නවා දින කැලෙන්ඩරයට අනුව. ඕවා හදාගෙන ඉන්නේ. ඉතින් කොහොම කළත් මෙන්න මේ අතීත අනාගත වර්තමාන කියන කාල තුනෙන් ගැලවෙන්න දක්ෂ වෙන්න ඕන. පළමුවෙන්ම මේක තෝරගන්න ඕන. මේ දෘෂ්ටිය කඩාගත්තේ නැති වුණොත් ඕගලන්ට කවදාකවත් නිවන් දකින්න මගකට එන්න බෑ. ඒක එහෙමමයි. හොඳද? මේ දෘෂ්ටියේ ඉන්න කෙනෙක් කවදාකවත් නිවන් මගකට එන්නේත් නැහැ. තේරුණාද? බුදුරජාණන් වහන්සේ බව දේශනා කරනවා. අතීත සංඥාවල ඉන්නවනම් අනාගතය ගැන සිහින තියෙනවනම් වර්තමානයේ ලෝකයේ තුල ඇතකින් දෘෂ්ටියෙන් ගන්නවනම් එක්ක නැතකින් දෘෂ්ටියෙන් පනවනවනම් කවදාකවත් නිවන් දකින්න බැරි වෙනවා. ඒ නිසා අපි පළමුවෙන්ම අපේ ළඟ තියෙන දෘෂ්ටිය තමයි අතීතයත් අනාගතයත් වර්තමානොත් මිදෙන එක. මේකෙන් ගැලවුණොත් විතරයි මේක. ගැලවෙන්නේ කොහොමද? කල්පනා කරලා බලන්න. අතීතය කියන්නේ වර්තමානයේ මං හිතන බව. කවදාකවත් අතීතයක් මට හම්බෙලා නැහැ. ඒක මගේ චේතනාවක් විතරයි. කවදාකවත් මට අනාගතයක් හම්බෙලා නැහැ. එටයිකින් දවස හම්බෙලා නැහැ මට කවදාකවත්. ඒ වගේම තමයි මේ වර්තමානයේ හම්බෙලා නැහැ. ඒ නිසා අපි මේකට උපමා කරගන්නවා මේ කාරණාව මේ දෘෂ්ටිය කඩන්න. දෘෂ්ටිය කඩලා මේ මාර්ගය මතු කරගන්න අපි බලනවා. එසෙල්ලාම බුදුරන් වහන්සේ දේශනා කරනවා අපිට මේ වර්තමානයක් හම්බ වෙන්නේ ඇහැට රූපයක් පෙනීම නිසායි. හොඳද? මේ වර්තමානයක් අපිට හම්බ වෙනවා මේ ඇහැට රූපයක් පෙනීම නිසා. වර්තමානයක් හම්බ වෙනවා කන්ට සද්දයක් ඇහිම නිසා. දිවට රසය, නාසයට ගඳ සුවඳ, කායට පහස, සිතට සිතුවිලි. මේ ආයතන හයක් තියෙනවා. ඔයගලන්ට සිත් කීයක් තියෙනවා? මව කුසට ආපු දවසේ ඉඳන් කීයක් තියෙනවා? එකයිනේ. ඈ? එකයි තියෙන්නේ. නේද? අපිට එක සිතක් පවතිනවා. නේද?
දැන් ඒ එක සිතක් නිසානේ මව් කුසේ පණ තියෙන දරුවෙක් ඉන්නවා. නේද? මව් කුසේ පණ තියෙන දරුවෙක් ඉන්නවා. ඒ දරුවා ඒට මෙහෙට හැරෙනවා. ඒ වගේ දේවල් සිදු වෙනවා. නේද? එතකොට අපිත් එතන ඉඳලා ආවේ. නේද? එක සිතක් තියෙනවා. ඒ සිත පෙර ඉඳලා එන්නේ. නේද? පෙර ඉඳලා එන්නේ. බෝසතාණන් වහන්සේ දිවි ලෝකෙ ඉඳන් ආවේ. නේද? ඉතින් පෙර ඉඳලා එනවා මව් කුසට මහා දේවීන්ගේ වහන්සේගේ කුසට බෝසතාණන් වහන්සේත් පැමුණුණා. එතකොට අවසිසා දිවි ලෝකෙ ඉඳන් තමයි ආවේ. නේද? ඒවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේකත් එක්ක මෙන්න මේකත් එක්ක ඇවිල්ලා මේ ලෝකෙට ඉපදිලා හැදිලා වැඩිලා බුද්ධත්වයේ ලැබලා පිරුණම් පාලා බුදුරජාණන් වහන්සේ නිවිසන්සුණා. ඉතින් මේකත් එක්ක බලන්න දැන් මෙතෙන්දී අපි පෙන්වන්නේ මේ දෘෂ්ටිය ගොඩනැගෙන්නේ එක විඥානයක් තියනවා කියන තැනුනේ. හොඳද? එක විඥානයයි තියෙන්නේ. එතකොට එක සිතක් මව් කුසට බැසගෙන පෙර ඉඳලා ඇවිල්ලා මව් කුසට බැසගෙන එතන පෝෂණය වෙලා මේ ලෝකෙට පහළ වෙලා එයාට අපි නමකුත් දානවා. දාලිලා එයා ලොකු වෙලා ඉගෙන ගන්නවා, විවාහ වෙනවා, ගෙවල් දොරවල් හදනවා, මේ වගේ විවිධ දේවල් කරලා මෙන්න මේ කවදාද අපි මරණයටපත් වෙලා යනවා. ඉතින් මේක තමයි අපි ඉන්න කාලේ ඉතින් පින් කරගන්නවා, පව් කරගන්නෑ, පව් කරනවා, පින් කළත් පව් වෙන දේවල් තියෙනවා වන්තරම් නේද? අපිට ධර්මවල වලට උනත් කෑකෝ ගහනවා නම් අපේ දේවේශසිත අකුසල් සිත ධර්මවල වලට ආදරෙන් අපි කටයුතු කරනවා නම් ඒක ඇත්තටම ඒක රාගසිතක් වෙනවා ඒ ආදරය. ඉතින් අපිට පුළුවන් නම් ධර්මවල කෙරෙහි විරාගීව අද්වේෂව කටයුතු කරන්න පුළුවන් නම් හරි වටිනවා. ඒවා කුසල මූල ධර්ම. රාග, දේවේෂ, මොහ අකුසල මූල ධර්ම. දැන් කෙසේ වෙතත් සමාජයේ තියෙන ධර්මතාවයක් තමයි මේ විඥානය පෙර ඉඳලා එනවා මව් කුසට. ඒක හැදෙනවා. හැදිලා ඉල එතන පෝෂණය වෙලා මේ ලෝකෙට බිහි වෙලා ඔයගේ රැකිරක්ෂාවල් කරලා යනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ විඥානේ පෙර ඉඳලා එනවා නොවේ කියලායි. තේරුණාද? එක්තරා භික්ෂුවක් කියනවා මිනිසුන්ට බණ කියනවා මේ විඥානේ පෙර ඉඳලා එන එකක්. මං කතා කළේ ඔයගොල්ලෝ ළඟ තියෙන දෘෂ්ටිය. වැරදි දැක්ම. ඉතින් ඒ භික්ෂුව කියනවලු පෙර ඉඳලා එනවා කියලා. මේ භික්ෂුවක් කියනවලු මෙහෙම දහම් දේශනා කරනවලු මේ විඥානයේ භවයෙන් භවයට යනවා කියලා. හොඳද? ඒ පාර බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා භික්ෂුන් වහන්සේලා කිව්වහම ඒ භික්ෂුව ගෑනලා අහනවා මහාන ඔබ කියනවාද පරහට දහම් දේශනා කරනවාද මේ විඥානයේ භවයෙන් භවයට යනවා? මේ විඥානයේ පෙර ඉඳලා ආවා කියලා. එහෙමයි ස්වාමීනි. ඔබ කෙසේද එහෙම දේශනා කරන්නේ? ඒ ඔබ වහන්සේ කියන්නේ මං තවුසිසා දිවිලින් ඉඳන් ආවා කියලා. ඒක පෙර ඉඳලා ආවා නේද? ආවා කියලා කියනවනේ. එතකොට දැන් මේ මිනිස්සු මැරිලා නැවත උපදිනවනේ. ඉතින් මේ විඥානේ භවයෙන් භවයට යනවා. බාර බුදුරජාණන් වහන්සේ කියනවා මහාන තෝ මට අභූතයෙන් චෝදනා කරනවා කියනවා. මිනිස්සු ඉස්සරහ පිට මන් නොකියපු දෙයක් තෝ කියනවා කියන මිනිසුන්ට. මහණෙනි භවයෙන් භවයට යන විඥානයක් ගැන තථාගතයන් වහන්සේ දේශනා කරනවාද කියලා අහනවා තණ්හා සංකේත සූත්‍රයේ. තේරුණාද? ඒ පාර භික්ෂුණන්ලා කියනවා ස්වාමිනී භවයෙන් භවයට යන විඥානයක් ගැන ඔබ වහන්සේ දේශනා කරන්නේ නැහැ කියනවා. තේරුණාද? එහෙනම් මහණෙනි මේ සාත භික්ෂුව මට අභූතයෙන් චෝදනා කරනවා කියනවා. හොඳද? මේ භික්ෂුවට හොඳටම දොස් කියන බුදුරජාණන් වහන්සේ. බොරු කියනවාට මිනිසුන්ට. භවයෙන් භවයට යන විඥානයක් තියෙනවා කියලා. හොඳද? ඉතින් මේ සූත්‍ර බැලුවම මේව තේරෙන්නේ මොකද ඕගලන් ඉන්නේ කොතනද දන්නවද? භවයෙන් භවයට යනවා කියන තැනයි. නැවත ඉපදෙනවා කියන තැනයි ඕගලන් ඉන්නේ. ඒ වුණාට මේ දෘෂ්ටිය කඩා ගන්නට දහම් ඇහුවෝ. ඕගලන් අන්න ආර්ය වෙනවා. ආර්යයන් වහන්සේ කෙනෙකුට විතරයි භවයෙන් භවයට යන විඥානයක් හම්බෙන්නේ නැත්තේ. ප්‍රත්‍යඥාය කියන්නේ දෘෂ්ටි සහගතව ඉන්නවා. අනේ ඉතින් අපි මැරලා උපදිනවනේ කවදාද? ඒ නිසා අපි පින් ටිකක් කරගන්න එකයි. අකුසල් කරලා හරියන්නේ නැහැනේ.
ධානයක් වඩා ගන්න එපයි. බ්‍රහ්ම ලෝක ගිල පැතිරෙවොත් කොච්චර ලාභයක්ද? මේ භවයෙන් භවයට යන විඥානයක් ගැන ඕගලන්ගේ විශ්වාසයක් තියෙන නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ ගැටේ ලියන්න හොඳද? බුදුහාමුදුරු කියනවා මේ මහණෙනි එක විඥානයක් ගැන කුමන කතාවද? අපිට විඥාන හයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපිට තියෙනවා සිත් හයක්. එක සිතක් නෙවෙයි තියෙන්නේ. සිත් හයක් තියෙනවා. ඇහැට පේන රූප දැනගන්නවා. කනට ඇහෙන ශබ්ද දැනගන්නවා. දිවට දැනෙන රසය දැනගන්නවා. නාසයට හම්බෙන ගන්ධ දැනගන්නවා. කායට හම්බෙන පහස දැනගන්නවා. සිතට හම්බෙන සිතුවිලි දැනගන්නවා. දැනගන්නවා කියන්නේ විඥානය. හොඳද? විඥානය කියන්නේ පාලි වචනය, දැනගන්නවා කියන්නේ සිංහල වචනය. අපි දැනගන්නවා. දැන් මේ ඇහැට පේන රූපවල අපි දැනගන්නවා. හොඳද? මේ කනට ඇහෙන ශබ්ද අපි දැනගන්නවා. ඒ මොනවද කියන්නේ කියලා අපිට තේරෙනවා. දැන ගැනීමක් තියෙනවා. මේ විදිහට අපි කල්පනා කරන්න ඕනේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස හේතු කරගෙන විඥාන හයක් පහළ වෙනවා. මේ විඥාන හයෙන් අපිට උපදින්නේ එක විට එක විඥානයයි. විඥාන දෙකක් පහළ වෙන්නේ අපිට කවදාවත්. එක විඥානයයි පහළ වෙන්නේ. දැන් බලන්න උදාහරණයක් වශයෙන් ඇහැට රූපයක් පේනවා. මේ දැන් මේ පීර්ෂිය ඇහැට පේනකොට කනට පේනවද? ඒත් නෑ. දිවට පේනවද? ඒත් නෑ. නාසයට, කයට, මනසට මේ එකකටවත් පේන්නේ නෑ. ඒක පේන්නේ ඇහැට විතරයි. දැන් ඔය වාහන වල ඇහෙන ශබ්ද මේ කනට මේ ඇස් දෙකට හම්බෙනවද? ඇහැට හම්බෙන්නේ නැහැ. දිවට හම්බෙන්නේ නැහැ. මෙන්න මේ නාසයට හම්බෙන්නේ නැහැ. කයට හම්බෙන්නේ නැහැ. මනසට හම්බෙන්නේ නැහැ. තේරුණාද? මෙතෙන්දී මේ පංච ආයතනය වෙන වෙනම හඳුනා ගන්න ඕන. ආයතන හයක් තියෙනවා. හයෙන් පංච ආයතනෙට එමු. ඕගලන්ට මේක ලියා ගන්න ලේසි වෙන විදියට ඇත්තටම ඇහැට පේන දේ කනට හම්බෙන්නේ නැහැ. කනට හම්බෙන දේ ඇහැට හම්බෙලා නැහැ. තේරුණාද? ඒ නිසා අද ඕගලන්ගේ தත්ත්වය මොකද්ද? කනට හම්බෙච්ච දේ ඇහැට හම්බෙලා. ඇහැට හම්බෙච්ච දේ කනට හම්බ වෙනවා. අපි උදාහරණයක් ගන්න දැන් මම මේකට තට්ටුවක් ගන්නවා. සද්දයක් එනවා. ඇහැට පේන දේෙන් තමයි සද්දය ආවේ. තේරුණාද? කනට ඇහුණු දේ ආරම්භය ඇහුනේ මොකටද? මේක නිසා ඒ සද්දය ආවේ. මේ ආයතන ඔයගොල්ලන් ගැට ගහගෙන ඉන්නේ. එකට එක. තේරුණාද? ඒකට ඔයගොල්ලන් දන්නේ නැහැ. පෙනුනේ කානිකක්, සද්දේ අනිකක් කියන මෙතන. ධර්මතා දෙක. අද ඔයගලන්ට ප්‍රත්‍යක්ෂ ලෝකේ කියන්නේ ඔයගලන්ගේ මේ ආයතන පහේ අධ්‍යක්ීම් ටික එකක් වෙලා. එකක් වෙලා ඔයගලන්ට ලෝකයක් හැදිලා. මේ ලෝකේ කඩන්න නම් පින්වතුනි ඇහැට පේන දේ අනික, කනට ඇහුණු දේ අනික, දිවට දැනුන දේ අනික එහෙම ගන්න ඕන. දැන් අපි මොනවා හරි කේක් කෑල්ලක් කනවා. පොඩ්ඩක් කෑම රස දැනෙනවා. නේද? රස දැනනකොට අපිට මේ කේක් කෑල්ල හරි රසයි. ඔන්න පේන දේ තුල රසය තියෙනවා කියලා පනවලා. ඒක තමයි මම අතින් අල්ලන් ඉන්නේ. නේද? කේක් කියලා අහන්න ලැබුණා. මේ කේක් කෑල්ල රසයි. එතකොට අපි ආයතන හතරක් ගැට ගහගෙන මෙතන. මේකයි වෙන්නේ. ඇත්තටම මේ රසය කේක් කෑල්ලේ තියෙනවා. කේක් කෑල්ල කියන්නේ මම හිතන එක කේක් කියලා. මම කේක් කෑල්ලක් අතේ තියාගෙන කේක් කියලා හිතනවා. කේක් කෑල්ල දන්නවද? දන්නේ නැහැ. කේක් කෑල්ල දන්නේ නැහැ මම කේක් කෑල්ලක් කියලා හිතුවට. නේද? එතකොට කේක් කෑල්ල දන්නවද මම මෙච්චර රසයි කියලා? ඒ දන්නෙත් නැහැ. නේද? දැන් කේක් කෑල්ලේ මට පේන්නේ වර්ණයනේ. වර්ණ රූපයක් හම්බෙන්නේ. ඇහැට කේක් කෑල්ල හම්බෙනවද? නෑ. ඇහැට හම්බෙන්නේ වර්ණ රූපය. කේක් කෑල්ල කියන්නේ මනසෙන් හිතන එක. නේද? ඉතින් මෙන්න මේ වගේ දැන් අතින් අල්ලන් ඉන්නකොට මේ අත දන්නවද කේක් කෑල්ලක් අල්ලන් ඉන්නවා කියලා? මේ ඇට මණ්ඩලේ නාර දන්නේ නැහැ. ඉතින් මේ වගේ අපිට කවදාකවත්
මේ ආයතන එකට එකක් සම්බන්ධ කරන්නේ නැතුව හොඳද? අපි වෙන් වශයෙන් මේ ආයතන ටික දකිනවනම් මේ විඥාන හය වෙන වෙනම දකිනවනම් අපේ ප්‍රශ්නේ ලියනවා ඉස්සෙල්ලා. මේ වගේ ලෝකයක් පේන එක අපිට නැති වෙලා යාවේ. තේරුණාද? දැන් බලන්න. දැන් අපි ඇපල් ගෙඩියක් ගත්තොත් ඇපල් ගෙඩිය ඇහැට පේනවා. අතින් අල්ලන්න පුළුවන්. නේද? ඇපල් ගෙඩිය අතින් අල්ලන්න පුළුවන්ද? ඕගලන් ඇපල් ගෙඩිය අතින් අල්ලන්නේ නැද්ද? ඇපල් කාලා නැද්ද? ඇපල් සුවඳ විඳලා නැද්ද? කවදාකවත් ඇපල් ගෙඩියේ සුවඳ ඕගලන්ට හම්බෙන්නේ නැහැ. ඇපල් ගෙඩියේ රස හම්බෙන්නේ නැහැ. ඇපල් ගෙඩිය දකින්නත් බෑ ඔයගලන්ට. ඇපල් ගෙඩිය අල්ලන්නත් බෑ. ඇපල් ගෙඩිය ගැන අහන්නත් බෑ. ඇයි? දැන් ඔය ඇපල් ගෙඩියක් තියෙනවා නම් මේ ඇපල් ගෙඩිය දන්නවද ඇපල් ගෙඩියක් කියලා? ඒ වස්තුව දන්නේ නැහැ. අපි හිතනවානේ. අපි දනගාන දරුවෙකුට දෙනවා මේ ඇපල් ගෙඩිය. නේද? ඒ දරුවත් දන්නවද මේක ඇපල් කියලා? නෑ. එයාට ඒ පඤ්ඤාක්ති නෑ. ඇපල් කියන වචෙන් දන්නේ නැති නිසා එයාට ඇපල් කියන වචනේ කියන්න බෑ. දැන් බලන්න එතකොට ඕගොල්ලන් හිතේ තියාගන්න මේ ඇපල් ගෙඩියේ රස, ඇපල් ගෙඩියේ සුවඳ නේද? මේ ඇපල් ගෙඩිය අතින් අල්ලන් ඉන්නේ. මේ ඇපල් ගෙඩියයි පේන්නේ කියලා ඕගොල්ලන් හිතේ දැන්. ඕගොල්ලන් ආයතන ටික ඔක්කොම ගැට ගහගෙන තියෙන එක වස්තුවක් කරන බෑ. ඇත්ත වශයෙන්ම ඇපල් ගෙඩියේ වර්ණය අනිකක්, රසය අනිකක්. හොඳද? ඇපල් ගෙඩිය නෙමෙයි මේ වස්තුවේ වර්ණය අනිකක්, සුවඳ අනිකක්, රසය අනිකක්. අතින් අල්ලන් ඉන්නකොට ඒක තද ගතියනේ. ඒ තද ගතිය අනිකක්. ඇපල් කියලා අහන්න ලැබුණ එක තව එකක්. ඇපල් කියලා හිතන්න හම්බෙච්ච එක තව එකක්. ආයතන 6ක්. ආයතන 6ක් වෙනකොට ඇපල් ගෙඩිය දැන් කොහෙද තියෙන්නේ? ඇපල් ගෙඩිය ඇහැට හම්බ වෙනවද? ඇහැට හම්බෙන්නේ නැහැ. රස හම්බෙන්න තැනදී ඇපල් ගෙඩිය හම්බ වෙනවද? ඒත් නැහැ. සුවඳ හම්බෙන්න තැනදී මේ ඇපල් ගෙඩිය හම්බ වෙනවද? ඒත් නැහැ. තද ගතිය අපිට හම්බෙලා තියෙනවා නම් එතන ඇපල් තියනවද? ඒත් නැහැ. මෙන්න මේ කිසිම තැනක ඕගලන්ට ඇපල් ගෙඩියක් හම්බෙන්නේ නැහැ. ඕගලන්ගේ මේ ආයතන 6ම එකතු කරගෙන දෘෂ්ටි සහගතව වැරදි දැක්මකින් හොඳද මේ පහේම අත්දැකීම එකම වස්තුවකට පවර්ලා තියෙනවා. අන්නේ එකම වස්තුවක මේක ඇපල්මයි කියලා ඔයගලන් ගත්ත නිසා මේ දෘෂ්ටියේ ඉන්න නිසා ඔයගලන් ඇපල් ගෙඩියට උපාදාන කරගෙන ඇපල් ගෙඩියේ තණ්හාවෙන් බැඳිලා. තේරුණාද? ඉතින් අන්නේ නිසා බලන්න පින්වතුනි ඇපල් කියන්නේ ඔයගලන්ගේ චේතනාවක් නා. තේරුණාද? චේතනාවක් නම් කවදාකවත් ඇපල් ගෙඩිය අල්ලන්න බෑ ඔයගලන්ට. ඔයගලන්ට අල්ලනකොට හම්බලා තියෙන්නේ තද ගතිය. එන කිසිවක් නොවේ. ඇපල් ගෙඩියේ තද ගතියක් නැහැ. අපි දන ගන්න කාලේ ඇපල් ගෙඩියේ තද ගතියක් හම්බුන්නේ නැහැ අපිට. අපි ඇපල් කියන නාමය දන්නේ නැහැ. තේරුණාද? අන්න ඒ වගේ මේ රසය, සුවඳ, ඒ වර්ණය මේ ටික එකතු වෙනකොටයි අපිට ලෝකයේ ඇපල් ගෙඩිය හම්බ වෙන්නේ. ඉතින් අන්න ඒක නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේකට උපමාවක් දෙනවා. වඳුරෙකුට මේ වැද්දෙකුට වඳුරු අල්ල ගන්න උමනා වුණාම ලාටු ගාපු ලෑලි කෑල්ලක් තියනවලු වඳුරින්ට පලාතෙන් ගිහිල්ලා. වඳුරු නිකන් ඉන්නේ නැහැ. අර ගිහලා අල්ලනවා. වඳුර ගිහලා මේ එකාතකින් ඇල්ලුවාම උගේ අත ඇලෙනවලු ලාටු එකේ. ඒක ගලවන්න ඌ මේ අත තිබ්බහම ඒක ගලවෙනවා. ඒක ගලවන්න ඊළඟ කකුල තියනවලු ඒ කකුලත් ඇලෙනවා. ඒක ගලවන්න අනිත් කකුල තියනවලු ඒකත් ඇල්ලලු. මේ හතරම අදිනවලු ඔළුව තියලා. ඔළුවත් ඇලෙනවලු. ඊට පස්සේ වඳුරට ඕන විදියට මේ වැද්දට ඕන විදියට වඳුර මරා ගන්න පුළුවන්. අද ඔයගලන්ට වෙලා තියෙන්නේ ඒ විපතමයි. මේ බුදුහාමුදුරුවෝ මේ අතපය හතර හිස කියලා කිව්වේ ඔයගලන්ගේ ආයතන පහට. මේ ආයතන පහෙන් එකතු වීම නිසා ඔයගලන්ට ලෝකේ ඇපල් ගෙඩියක් හම්බ වෙලා. අන්නේ ඇපල් ගෙඩිය හොඳයි, ලස්සනයි, ප්‍රියයි, මනාපයි කියලා අරගෙන මේකට තණ්හාවෙන් බැඳිලා. අන්න ඒක නිසා පින්වතුනි මේ බව හොඳට තෝරගන්න.
තමන් දක්ෂ නම් පින්වතුනි තමන්ගේ ආයතන කෘත්‍ය ටික වෙන වෙනම හඳුනා ගන්නට. එතින්දි පින්වතුනි අපිට විපතක් නැහැ. මේ ආයතන පහම එකතු වෙච්ච තැනින් ඕගලන්ට ඇපල් ගෙඩියක් හම්බ වෙනවා. ඒ ඇපල් ගෙඩිය හොඳයි, ලස්සනයි, ප්‍රියයි, මනාපයි, රසයි, සැපයි කියලා හිතනවා. ඒ හොඳයි, ලස්සනයි, ප්‍රියයි, මනාපයි කියලා එහෙම ගන්නෙම පින්වතුනි ඕගලන් දන්නේ ඕගලන් මායයට අහු වෙලා තියෙනවා. ඒකයි ඇත්ත. මොකද මෙහෙම වස්තුවක් ලෝකේ තියෙනවා කියලා ඕගලන් නැවතිලා තියෙනවා. නිසා මේ ගවේෂණය හොඳට නුවණින් බලන්න ඕන. ඒ නිසා කවදාකවත් ඕගලන් ඇපල් කියලා හිතන දේ ඇහැට පේන්නෙත් නැහැ, කනට හම්බෙන්නෙත් නැහැ, දිවට හම්බෙන්නෙත් නැහැ, නාසයට හම්බෙන්නෙත් නැහැ, අතින් අල්ලන්නත් බැහැ. දැන් මේක ටීපෝ එකක් නේ. අපි එහෙම ගමුකෝ. නේද? මේ ටීපෝ එක අල්ලන්න පුළුවන්ද කාටවත්? කිසි කෙනෙකුට අල්ලන්න බෑ මේක. මේක අල්ලන්න පුළුවන්, ටීපෝ එක අල්ලන්න බෑ. ඕගලන් දාලා තියෙන නාමය අල්ලන්න බෑ කවදාවත්. ඕකයි ඇත්ත. තේරුණාද? ඕගලන්ට කවදාවත් ටීපෝ එක පේන්නෙත් නෑ. පේන්න බෑ. ඒ වගේ පින්වතුනි ඕගලන් දන්නේ නෑ ඕගලන්ගේ ආයතන පහෙන් ඕගලන්ගේ රූපය හදලා තින්නේ ඔය ඇපල් ගෙඩිය හැදිලා වගේ. මේ රූපය හදලා තින්නේ ඕගලන්ගේම ආයතන පහ. ඒකයි මේ ධර්මයේ එහිපස්සිකයි කියන්නේ. තමා තුලින් දකින්න. මං ඇපල් ගෙඩියෙන් බුදුහාම නේ ඇපල් ගෙඩිය කිව්වේ. ඕගලන්ගේ රූපේ හදලා තින්නේ ඕගලන්ගේ මේ ආයතන 6. මේ ආයතන 6 හේතු කරගෙන මේ රූපයක් හදලා ඒ රූපේ මගේ ආත්මයි කියලා අල්ලගෙන තණ්හාවෙන් බැඳිලා. ඔය ගැටේ ලියන්නයි අපිට අවශ්‍ය. එස්සලම තෝර ගන්න ඕනේ ඕගොල්ලන් මොන හරි බාහිරේ මොන හරි දෙයක් තියෙනවා නම් හොඳද? ඒක ආයතන කෘත්‍ය ටික දැක ගන්නවා. බන් ඇහැට වර්ණ රූපය. එතකොට කනට ශබ්ද. දිවට රස. එතකොට නාසයට ගඳ සුවඳ. මේ කයට පොට්ටබ්බ ධර්ම. නේද? සිතින් හිතනවා. මෙන්න මේ ආයතන 6 කෘත්‍ය 6 එකතු වීම නිසා මේ වස්තුවක් හැදිලා. මේ වස්තුව මගේ රූපය කියලා ඔයගලන් අල්ලගෙන මේක මගේ කියලා අල්ලගෙන ඒකට තණ්හාවෙන් බැඳිලා. නිර්වාණ වෙන්න නම් නිර්වාණ නී කියන්නේ නැහැ, වාණ කියන්නේ තෘෂ්ණාව. තණ්හාව නැති වෙන්න නම් ඕගලන් මේ ගැටේ දිහා ගන්නම් වෙනවා. මේ රූපේ හදලා තියෙන්නේ කවුද? නයිදං අත්තකතම් බිම්බන් නයිදං පරකතං අගං. තමා විසින් මේ රූපේ හැදුවා නොවේ. තේරුණාද? ඕගලන්ගේ අම්මා තාත්තා හැදුවා නොවේ. ඒව සම්මුති විහාරේ තියෙන්නේ. අම්මා තාත්තා හැදුවයි කියලා. ඕගලන්ගේ අම්මා තාත්තා හදලත් නැහැ මේ රූපය. තේරුණාද? දෙවි කෙනෙක් මවලත් නැහැ මේ රූපය. මේ රූපය හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුච්ඡති. හේතු නිසාම හට ගන්නවා. හටගේ හේතු නැතිවීමෙන් නැතිලා යන ධර්මයක් මේ රූපේ. එහෙනම් මේතන හේතු ටික කියලා පෙන්වන්නේ ඔයගලන්ගේ ආයතන 6. ජස්සු ලෝකෝ සමුප්පන්නෝ. මහන්නී මේ ජස්සු කියන්නේ ආයතන 6ට. ඇස කන නාසය දිව ශරීර මනස කියන ආයතන 6ට ජස්සු කියලා කියනවා. තේරුණාද? මේ ආයතන 6න් ඔයගලන්ගේ මේ රූපේ හදලා තියෙනවා. මේ අපිට පේන මේ හැම වස්තුවක්ම හදලා තියෙන්නේ අපේම මේ ඇස කන නාසය දිව ශරීර කියන ආයතන 6. ඒ නිසා මේ ආයතන 6ම සම්පින්ඩන වෙලා අපිට මේ හැදිලා තියෙන වස්තුවක්. මේ ගේ පේනවා. තේරුණාද? මේව ගේකුත් පේනවා. මේ විවිධ දේවල් ඉර පේනවා, හඳ පේනවා, මහ පොළොව පේනවා. නේද? ඉතින් මේ ආයතන 6න් හදන මේ වස්තු ආරම්භය ඕගලන් පඤ්ඤාක්තිය පනවනවා. මේක ගියා. තේරුණාද? ඔන්න ආයතන 6 නිසා කණ්ණාඩි ඉස්සරහට ගියාම මගේ ඇඟේ කෙස් පේනවා, ලොම් පේනවා, නියපොතු පේනවා, දත් පේනවා, හම පේනවා, අතපය පේනවා. නේද? රේක පේනවා, ඇහැ පේනවා, කන පේනවා, කණ්ණාඩි. නේද? දැන් මේ ඔක්කොම හදලා තියෙන්නේ කවුද? ඕගලන්ගේ ආයතන වලින් මේ හදලා තියෙන්නේ. වෙන කවුරක්වත් නෙමෙයි. මේ රූපේ හදන්නේ
ඕගලන්ගේ ආයතන හයමයි. ඔන්න මේ පේන දෙයට සාපේක්ෂව අපි කියනවා මේවා කෙස්. මේ ඔලොම් වස්තුවන්නේ පේන්නේ නේද? මේ අත වගේ වස්තුවක් පේනවා. මෙයා දන්නවද අතක් කියලා? මෙයා දන්නේ අතක් බව. නේද? එහෙනම් මම හිතන්නේ මම මගේ අත අල්ලනවා. කවදාකවත් අත අල්ලලා නැහැ. බාන් කොච්චර මෝඩකමක් තියෙනවද කියලා අපේ ළඟ. කවදාකවත් අත අල්ලලා නැහැ. සංසාරේ කවදාකවත් අල්ලලා නැහැ. ඒ වුණාට මේ අත ඇල්ලුවා කියන සංකල්පයක් නැද්ද අපේ ගාව? එහෙම ධර්මයක් තියෙනවා. මගේ මූණ අල්ලනවා කියලා මගේ ධර්මතාවයක් නැද්ද? තියෙනවා. ඒ වුණාට කවදාකවත් මූණ අල්ලලා නැහැ. මූණ කියන්නේ පඤ්ඤප්තියක්. මෙයා දන්නවද මූණ කියලා? මෙයා දන්නවද නහයක් කියලා? මේ මස් වලින් හටගත්ත මේ බෝලේ දන්නවද හැක් කියලා? මෙයා දන්නවද දිවක් කියලා? දන්නේ නැහැ. මෙයා දන්නවද මනුෂ්‍යකයක් කියලා මේ ඇටමස්ලේ නහර ටික? ඒ දන්නෙත් නැහැ. බලන්න එතකොට ඕගලන්ගේ ආයතන හයෙන් මේ ඕගලන්ගේ රූපේ ලස්සනට හදලා තේරුණාද? ඒක හොඳයි ලස්සනයි ප්‍රියයි මනාපයි. ඒක මම මගේ ආත්මයයි කියන දෘෂ්ටියක් ඇති කළා. තණ්හාවෙන් බඳවගෙන ඉන්නේ. මේ තමා තුල තියෙන මේ ගැටේ ලියා ගන්න නොදක්නාතා කවදාකවත් මේ සසරින් මිදෙනවා කියන කතාව වෙන්නේ නැහැ. බාන ඕගලන් නිසා කොච්චර දුක එනවද කියලා. නේද? මේ අපේ රූප විතර නෙවෙයි අපි ඕගලන්ගේ රූපත් හදාගෙන. මේක දර්ශනයක්. මේ බුදුදහම කියන්නේ නුවණින් දැකිය යුතු ධර්මයක්. ඒ නිසා අපේ මේ ආයතන හයකින් මේ හදලා තියෙන මගේ රූපයත් ඕගලන්ගේ රූපෙත් පින්වතුනි නිසා අපිට තණ්හාව වෙනවා. අපිට රාගය ඇති වෙනවා. අපිට ද්වේෂය ඇති වෙනවා. මේ ඇත්ත නොදන්නා කම නිසා මේ හම්බෙන රූප නිසා මුලා වෙනවා. රාග ද්වේෂ මොහ හට ගන්න අපි. මෝහය කියන්නේ මේ පේන රූප ආයතන හයක් නිසා හට ගන්න බව නොදන්නා කාරණාවයි. ඒකමයි වෙන්නේ. ඉතින් අන්න ඒක නිසා සත්‍ය වශයෙන් මෙහෙම රූපයක් තියෙනවා නෙවෙයි. මේ ඔක්කොම අපේ සිතුවිලිමයි චේතනා. ඉතින් ඒක නිසා මේ ආයතන හයෙන් හදන මේ වස්තුවක් හොඳද? ඒ වගේම ඕගලන්ගේ මනසෙන් පනවන පඤ්ඤාප්තියත් හේතු කරගෙන ඕගලන් මේක මගේ ආත්මය කියලා අල්ලගෙන තණ්හාවෙන් බැලලා තියෙන ස්වභාවයක් තියෙන. මේ ස්වභාවය හොඳට දකින්න. මේ තමයි පංච උපාදාන ස්කන්ධයක් හටගන්න හැටි. තේරුණාද? අසත් බාහිර රූපය චක්කු විඥානයත් නිසා ස්පර්ශ ආයතනයක් හට ගන්නවා. ඒ නිසා නාම ධර්ම ටිකක් පහළ වෙනවා. ඒක ගැන විඳිනවා, හඳුනා ගන්නවා, පඤ්ඤාප්තිය පනවනවා. ඒ නිසා අපි තණ්හා මාන දිට්ඨිය වලින් බැඳෙනවා. තණ්හාවෙන් බැඳෙනවා. මාන්නේ කියන්නේ මම කියලා කෙනෙක් ඉන්නවා කියලා ගන්නවා. දිට්ඨිය කියන්නේ වැරදි ගැනීමයි. ඉතින් මේ විදිහට පින්වතුනි පංච උපාදාන ස්කන්ධේ හට ගැනීමක් ඔබ තුලින් ඔබේ රූපය ආරම්භයත් අනුන්ගේ රූප ආරම්භයත් ඔබට සිදු වෙනවා. ඒ නිසා ලෝතුරු බුදු කෙනෙක් ඇවිල්ලා කියනවා මෙන්න මේ හැදෙන විදිය මනාව තෝරගෙන මේ රූපේ ඇත්ත බලන්න කියන බුදුරජාණන් වහන්සේ. ඕගලන්ගේ රූපේ ඇත්ත බලන්න කියනවා. ඇත්ත දැක්කොත් විතරයි පින්වතුනි ඉස්ලාම එක හැදෙන හැටි දකින්න ඕනේ. ලෝකත්ත පජානාති ලෝකේ ඇතිවීම දකින්න. ලෝක සමුදයන්ත පජානාති ලෝකේ නැතිවීම දකින්න. ලෝක නිරෝධන්ත පජානාති ලෝක නිරෝධ ගාමිනී පටිපදාය පජානාති. පජානාති කියන්නේ දකින්න කියන එකයි. බුදුහාමුදුරු ලෝකේ කියන්නේ මේ පේන ලෝකෙට නෙවෙයි. ඇහැට ලෝකේ කියනවා. කනට නාසයට දිවට ශරීරයට මනසට මේ ආයතන හයට ලෝකේ කියලා බුදුහාමුදුරු කියන්නේ. ඕගලන් අරන් තියෙන බාහිර ලෝකයක්නේ. ওই විද්‍යාඥයෝ පරිශන පවත්වන ලෝකයක්නේ ඕගලන් තියෙන්නේ. හැබැයි ඒ හැම පරිශ්‍රණයක්ම සිදුවෙන්නේ තමන්ගේ ඇහැ මුල් වෙලානේ නේද? එතකොට අපි යම් පාෂාණ දැන් ගලක් අරගෙන විද්‍යාඥයෝ පරිශන කළොත් ඒ විද්‍යාඥයන් නොදන්නා කාරණාව තමයි යාළඟ තියෙන අවිද්‍යාව මෝඩකම තමයි මේ ගල වගේ වස්තුව හැදිලා තියෙන්නේ තමන්ගේ ආයතන හයෙන් කියන බව නොදන්නා කතාවයි. තේරුණාද? එතකොට යා ලෝකේ මේ ආයතන හයෙන් හදපු වස්තුව එයා අරගෙන පරිශන කරනවා. අන්න යමක් ඇත කියන දෘෂ්ටියෙන් අරගෙන මෙයා ගලේ පරිශන කරනකොට ලෝකෙට සාපේක්ෂව යමක් යා හොයා ගන්නවා. ඒ වුණාට ඒ ගල ලෝකේ තිබුණ එකක් නොවේ. ඒ ගල අපේ මේ ආයතන
හයෙන් නිර්මාණය කරපු එකක් නේද කියලා තමයි එයා නොදන්නා කාරණාව. දැන් ගල කියන්නේ අපි හිතනවාද නැත්නම් මේ වස්තුව දන්නවද ගලක් කියලා? වස්තුව දන්නේ නේද? දැන් මේ පුවක් කෑල්ලක් ගත්තොත් බලන්න මේ පුවක් කෑල්ල දන්නවද පුවක් කියලා? නැහැ. අපි හිතනවා පුවක් කියලා. නේද? දැන් මේකට තව එක්කෙනෙක් ඉංග්‍රීසියෙන් නමක් කියයි. තව එක්කෙනෙක් දෙමළෙන් නමක් කියයි. නේද? තව එක්කෙනෙක් හින්දියෙන් කියයි. මොන භාෂාවකටද මේක අයිතිද? කිසිම භාෂාවකට අයිති නැහැ. සිංහල භාෂාවට අයිතිද? ඒත් නැහැ. දැන් එතකොට මේක පුවක්ද? පුවක් කියලා කියව හැකිද? පනවන්න බෑ. මේක අපේ සංකල්පයක්. විභාවිත ලෝකේ රැවටිච්ච තැනින් පනවපු පඤ්ඤාත්තිය. හැබැයි විවිධ භාෂා වලින් කිව්වොත් ඒගොල්ලන්ගේ භාෂා සාපේක්ෂව ඔය වචනේ වැරදි මේකයි හරි. කිව්ව රණ්ඩුවක් ඇති වෙන්නේ නැද්ද? රණ්ඩුවක් ඇති වේවි. අපි කියනවා නෑ මේක පුවක්මයි. තව ඉංග්‍රීසියෙන් කෙනෙක් කියනවා නෑ මේක එයාගේ භාෂාවෙන් කියනවා මේකයි. දෙමළ භාෂාවෙන් ඉන්න කෙනා කියනවා නෑ මේක මේකමයි. බලන් යනකොට මේ එකම වස්තුවට නම් කීපයක් අපි දාලා තියෙනවා භාෂා කීපයකින්. හැබැයි එක භාෂාවකට වක්වත් අයිති නෑ මේ වස්තුව. මොකද හේතුව මේ වස්තුව නිර්මාණය කරන්නේ අපේ ආයතනවලින්. මේ වස්තුව නිර්මාණය කරනවා ආයතනෙ මේක ගහක හැදුන එකක් නෙවෙයි. ඒකයි බුදුදහම කියන්නේ ලෝකී විවහාරත ලෝකයට ප්‍රතිවිරුද්ධයි. අහලා ඇති පටිසෝතගාමී මාර්ගයක් කියලා. ඒ නිසා අපි මේ පටිසෝතගාමී මාර්ගය කියන්නේ බෝසතාණන් වහන්සේ නුවණ වඩලා අන්තිම දවසේ උදේ තමන් සුජාතා දුන්නු කිරිපොඩු වළඳලා පාත්‍රේ ගංගදියේ පා කරනවා. ගංගදියේ පා කළාම මෙන්න මේ පාත්‍රේ වතුර පාර පල්ලෙහාට යන්නේ පාත්‍රේ පල්ලෙහාට යනවා. ටික දුරක් පල්ලෙහාට ගිහිල්ලා නැවත නතර වෙලා මෙන්න උඩගම් බලා යන බෝසතාණන් වහන්සේ පහු කරගෙන යනවා. පාත්‍රේ. අන්නේ ගංගදියට ප්‍රතිවිරුද්ධව ගිය නිසා පටිසෝතගාමී කියනවා. ඒකෙන් බෝසතාණන් වහන්සේ අධිෂ්ඨාන කරන්නේ මා යන ගමන් මාර්ගයේ සත්‍ය නා මේ පාත්‍රයේ උඩුගම් බලා යා යුතුයි කියලා අධිෂ්ඨාන කරනවා. ඇයි මාර්ගය ගැන අහන්න ගුරුවරයෙක් නැහැ බෝසතාණන් වහන්සේට. තමමයි ගුරුවරයා. ඉතින් තමන් යන මාර්ගයේ සත්‍යවාදීද කියලා පරීක්ෂා කරන්න පාත්‍රයක් ගංගදියේ පාකල යවනවා. එතකොට ඒකට ලෝකෙට අනුගත වෙලා ටික දුරක් ගිහිල්ලා කියන්නේ සැඩ පහට අනුගත වෙලා ගියා කියන්නේ විවහාරිත මේ දෘෂ්ටි සහගත ලෝකෙට අනුගතව ගියා කියන එකයි. ටික දුරක් ගිහිල්ලා අන්න ඊට පස්සේ උඩුගම් බලා යනවා. මේකෙන් පෙන්නන්නේ බෝසතාණන් වහන්සේ ඉපදිච්ච දවසේ ඉඳන් දුක්ඛක්‍රියාව අතහරිනකම් මේ විවහාරිත ලෝකේ තියෙන අන්ත දෘෂ්ටි වලට අනුවයි බෝසතාණන් වහන්සේගේ ජීවිතේ ගියේ. අන්න දුක්ඛක්‍රියාව අතහැරපු තැන ඉඳන් මධ්‍යම ප්‍රතිපදාව මත කරගත්ත ඉඳන් අන්න උඩුගම් බලා යනවා. සැඩ පහට ප්‍රතිවිරුද්ධව. දැන් පාත්‍රයක් කවදාක දැන් පල්ලෙහාට වතුර ගහගෙන යනකොට පාත්‍රය කුඩාට යයිද? විශ්වාස කරනවද? විශ්වාස කරනවා බුදුරජාන් වහන්සේ දේශනා කරපු පටිසෝතගාමී මාර්ගයේ වැටහිච්ච කෙනෙක්. පාත්‍රය උඩුගම් බලා යන බව විශ්වාස කරනවා. පාත්‍රේ බුදුහාමුදුරුවෝ කියලා විශ්වාස කරන්න එපා. පාත්‍රේ උඩුගම් බලා ගියා කියලා. අපි ඇයට දැක්කේ නෑනේ. එතකොට බුදුරජාණන් වහන්සේ වතුරේ තියපු පාත්‍රේ උඩුගම් බලා ගියා කියලා අපිට විශ්වාස කරන සාධකයක් ඕන. සාධකේ තමයි මේ පටිසෝතගාමී මාර්ගය. තේරුණාද? මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය. මේ මාර්ගයේ තියෙන කෙනෙක් දකිනවා පාත්‍රේ උඩුගම් බලා ගියක සත්‍යයක් කියලා. ඇයි බෝසතාණන් වහන්සේගේ අදිෂ්ඨානය මාගේ ධර්මය මේ උඩුගම් බලා යන එකක් නම් මේ කෙලෙස් නිවන එකක් නම් මේක උඩුගම් බලා යා යුතුයි. අන්න උඩුගම් බලා ගිය නිසා බෝසතාණන් වහන්සේගේ ගමන් මාර්ගය ගැන බෝසතාණන් වහන්සේට ශක්තියක් ආවා. හරිම යන මඟ. එහෙනම් අන්න කිරිපුඩි වන්දලා ඒ බොමැටට ගිහිල්ලා අදිෂ්ඨාන කරනවා මම බුදු වෙලා මිසක නැවත නැගිටින්නේ නැහැ කියලා මෙතනින්. ඇයි දැන් මාර්ගය හරි කියලා අහන්න කෙනෙක් නැහැ.
සනාත කරගන්න අදිෂ්ඨානයක් කරපු තැනින් තමයි හම්බුනේ. ඉතින් දැන් අපිට තේරෙනවා මේ බුදුදහම කියන එක පටිසෝතගාමි. අනුසෝතගාමි නෙවෙයි. තේරුණා? අනුසෝතගාමි කියන්නේ දෘෂ්ටි සහිත අන්ත සහිත ලෝකේ ඉන්න අයගේ වැඩපිළිවෙලක්. හොඳද? ඒ නිසා මේ පටිසෝතගාමි කියන්නේ නිවන පිණිස යන වැඩපිළිවෙලක්. ඒ නිසා ලෝකයා හිතන්නේ මේ පුවක් ගෙඩිය හැදුනේ ගහක කියලා. තේරුණාද? මේ පුවක් ගෙඩිය හැදුනේ ගහේ නෙමෙයි. පුවක් ගෙඩිය නිර්මාණය කළේ අපේ ආයතන 6 බව අපි නොදන්නා කාරණාවයි. තේරුණාද? ඒකයි පටිසෝතගාමි කියන්නේ. ගහේ නම් පුවක් ගෙඩිය හැදුනේ ඒක අනුසෝතගාමි. ඒක කවුරුත් දන්න දෙයක්. නේද? ශාක ගැන දන්න විද්‍යාඥයෝ දන්න මේ හේතු වෙනින් මල් පිපිලා ඒවයි පරපරාග සිදු වෙලා මේ ගෙඩි හට ගන්න බව දන්නවා. මේකට ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ බුදුදහම. ඒ හටගත්ත ගෙඩිය අනිත්‍යයි දුක්ඛ අනාත්මයි කියලා අපි බලනවා නම් තේරුණාද? ඒ හටගත්ත දේ විපරිණාම යුක්තයි කියලා අපිට තාම හරි මාර්ගය හම්බෙලා නැහැ. එහෙම බලනකොටත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයක් හම්බ වෙනවා. හැබැයි පුවක් ගෙඩියක් තියෙනවා. පුවක් ගෙඩිය ඇතකින දෘෂ්ටියෙන් අරගෙන හොඳද? ඇතකින දෘෂ්ටියෙන් අරගෙන ඒක අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා බලනවා. මේක වැරදි මාර්ගයක්. මේ පුවක් ගෙඩිය මගේ ආයතන 6 නිර්මාණයක් නා. ඇහැට වර්ණ රූපය, නාසයට ගන්ධය, කෑවොත් රසය පුවක් කියලා අහන්න ලැබුණා නේද? අතින් අල්ලගෙන ඉන්න තද ගතිය හම්බ වෙනවා. එතකොට මම පුවක් කියලා හිතනවා. ආයතන 6 ගැන කතා කළේ. ඇහැට පේන්නේ වර්ණය, දිවට හම්බෙන්නේ රසය, නාසයට හම්බෙන්නේ ගන්ධය, අතට හම්බෙන්නේ තද ගතිය, හොඳද? කනට හම්බෙන්නේ ශබ්ද, සිතෙන් සිතනවා. මේක පුවක් කියලා මම හිතෙන් හිතනවා. හැබැයි ඔන්න දැන් අපිට තේරෙනවා ආයතන 6 එකතුවක් නිසායි සම්පින්ඩනයක් නිසායි මේ පුවක් ගෙඩිය හැදෙන්නේ. එතකොට මේ පුවක් ගෙඩිය හැදුන අපේ ආයතන 6 නිසා නම් අපි තව නුවණ වඩනවා. ඒ හටගත්තු පුවක් ගෙඩිය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා බැලුවට වැඩක් නැහැ. පුවක් ගෙඩියක් ඇතකින දෘෂ්ටියේ ඉන්න නිසා. කවදාකවත් ඒකෙන් මිදෙන්නේ නැහැ. ඒ නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයේ වඩන්න ඕන ඇතකින දෘෂ්ටියට නැතකින දෘෂ්ටියට වැටෙන්නේ නැති තැනකින්. ඒ නිසා අපි බලනවා ඇහැට පේන්නේ වර්ණය. වර්ණ රූපයේ පේන තැන පුවක් ගෙඩියක් හම්බ වෙනවද? පුවක් ගෙඩිය කියලා හිතන චේතනාව අනික. ඒ චේතනාව වර්ණ රූපයට අයිති නැහැ. පුවක් ගෙඩිය කියලා හිතන චේතනාව රස රූපයට අයිති නැහැ. පුවක් ගෙඩිය කියලා හිතන චේතනාව ගන්ධ රූපයට අයිති නැහැ. මේකේ සුවඳට. පුවක් ගෙඩිය කියලා හිතන චේතනාව ඇහුන දෙයට අයිති නැහැ. පුවක් ගෙඩිය කියලා හිතන එක මේ තද ගතියට අයිතිත් නැහැ. මේ තද ගතියෙත් පුවක් තියනවා නෙවෙයි. ඒ කියන්නේ පුවක් කියන එක චේතනාවක්. එතකොට රසය කියන එක වෙනම දෙයක්. එක ආයතනයක අධ්‍යක්ීම තව ආයතනයකට අයිති නැහැ. එහෙනම් බුදුදහමට අනුව පටිසෝතගාමි මාර්ගයක් නම් ලෝකයේ කවුරුත් දන්නේ නැති උඩුගම් බලා යන ධර්මයක් නම් යටි උඩුකුරු කරන ධර්මයක් නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඔය කියන්නේ ස්වාමිනී යටිකුරු වෙලා තුන් දෙයක් උඩුකුරු කළා වගේ. අඳුරේ ඉන්න කෙනෙකුට පහනක් දැල්ලුවා වගේ. මග වැරදුණු කෙනෙකුට මග කියලා දෙනවා වගේ. ස්වාමිනී වහන්සේගේ ධර්මය අතිකාන්තයි. මං අද සිට ඔබ වහන්සේගේ උපාසකයෙක් හැටියට පිළිගන්න කියනවා. එක්ක නැත්තම් පැවිදි ඉල්ලනවා. ඉතින් බලන්න මෙන්න මේ පුවක් ගෙඩිය අපේ ආයතනයන්ගේ නිර්මාණයක් මේක. මේක ඉස්සරහම හොයාගන්න ඕන. පුවක් ගෙඩිය හැදෙන හැටි. හැබැයි ලෝකේ භෞතික විද්‍යාව වලට අනුව නෙවෙයි. මේ ලෝකේ තියෙන කිසිම විෂයකට අයිති නැ මේ බුදුහාමුදුරන්ගේ ලෝකෝත්තර විෂය. හොඳද? ලෞකිකයි කියන්නේ පුවක් ගෙඩිය හම්බ වෙනවා. ඒ පුවක් ගෙඩිය අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා බැලීම අපි හිතනවා මේ නිවන් මඟ කියලා. නෑ. අපි ඒ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා බලන්නේ ඇතකින දෘෂ්ටියෙන් ගත්ත පුවක් ගෙඩියක්. ලෝකේ එක තියනවා කියලා ගත්තා. එහෙනම් ඔබේ ආයතන ටිකත්
නිසා ඔබේ රූපේ හැදෙනවා නම් පුවක් ගෙඩිය හටගත්තා වගේ ලෝකේ. ඔබට මේ පේන රූපය හටගෙන තියෙන්නේ පුවක් ගෙඩිය හම්බුණා වගේ. ඒක ඔබ ගවේෂණය කරන්න ඕනේ පුවක් ගෙඩිය උපමාවක් කරගෙන උපමෙය්‍ය කරගන්න ඕන තමන්ගේ රූපේට. උපමෙය්‍ය කර කර බලන්න ඕන. බලනකොට ප්‍රශ්න ලිහෙවි. ඒ නිසා මේ ඇත්තටම ඇහැට හම්බෙන තැන ඇත්තෙත් නැහැ. වර්ණය තුල පුවක් නැහැ. රසය තුල පුවක් නැහැ. ඒතර ගන්ධය තුල පුවක් නැහැ. ශබ්දය හැන්දෙන පුවක් ගෙඩියක් නැහැ. අතින් අල්ලන මේ තදගතිය තුලත් පුවක් නැහැ. පුවක් කියලා හිතන තැනත් පුවක් නැහැ. ආයතන හයෙන් කොහෙටවත් පුවක් ගෙඩියක් හම්බ වෙන්නේ නැත. මෙන්න මේ බව හොඳට තෝරගන්න ඕනේ ඉස්සෙල්ලා. තේරුණාද? පුවක් ගෙඩියේ ඇත්ත බලන්න නම් දැන් පුවක් ගෙඩියට අපි තණ්හා කරන්නේ නේද? දැන් බුලත් කන කෙනෙක් තණ්හා කරන පුවක් ගෙඩියට. අනිවාර්යෙන් එයාට ඕනේ ඒක. තේරුණාද? පුවක් නැතුව බුලත් කන්න පුළුවන් නෑ බෑනේ. ඉතින් ඒක නිසා මෙන්න මේ බව පුවක් ගෙඩියට නම් තණ්හා කළේ. ඕගලන් තණ්හා කරලා තියෙන්නේ මේ ආයතන පහෙන් හදන වස්තුවට නෙවෙයි තණ්හා කරලා තියෙන්නේ. ආයතනෙන් හදන වස්තුවට තණ්හා කරන්න බෑ පින්වතුනි කවදාකවත්. හේතුව ඇහැට හම්බලා තියෙන වර්ණය වමනයි. හොඳද? දිවට නාසයට ඒ කෘත්‍යයන් විතරයි හම්බලා තියෙන්නේ. දිවට හම්බලා තියෙන රසය, නාසයට හම්බලා ගන්ධය, අතට හම්බලා තියෙන පොට්ටප්ප කියන්නේ තද ගතිය. කනට අහන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අනුව පින්වතුනි ඕගලන්ගේ ආයතන පහේ කෘත්‍ය නිසා ඕගලන්ට මේ පුවක් ගෙඩියක් නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න මේ පුවක් ගෙඩිය හට ගන්න හැටි නුවණින් හොඳට බලන්න වෙනවා. තේරුණාද? මොකද ඕගලන් තණ්හා කරන්නේ පුවක් ගෙඩියට. ඒක තණ්හා කරන රූපයක් තියෙනවා. එසලම රූපෙන් මිදෙන්න ඕනේ. රූපේ පරිඥානාති, රූපේ නිබ්බින්දති, නිබ්බින්දති විරච්ඡති. ඒ නිසා රූපේ පරිඥානාති, රූපේ පිරිසින් දකින්න. ඒ නිසා මේ ආයතන පහෙන් හදන පිංගතුනේ මේ කෘත්‍ය පහක් එකතු වෙලා හදන මේ පුවක් ගෙඩිය පිංගතුනේ ඇත්තටම නතේ කාමායානි චිත්‍රාන් ලෝකේ මේ පේන වස්තුවට කවදාකවත් ඔයගලන්ට තණ්හාවෙන් බැඳෙන්න බෑ. මේ පේන වස්තු ඇත්තටම පුවක් ගෙඩියක් කියලා ඔයගලන්ට පේනවා නම් මේ පේන දේ ඇත්තටම සත්‍ය වශයෙන් තියෙන එකක් නොවේ. සත්‍ය වශයෙන් නැති නිසාම මේ පුවක් ගෙඩිය ඔයගලන්ට ඒක කෙරෙහි තණ්හා කරන්න බෑ කියලා. මේක දැක්කෝ. ඕගලන්ට ආයතන පහක් නිසා හටගන්නා මේ වස්තුව පුවක් ගෙඩියක්ම වෙච්ච නිසායි තණ්හා කරන්නේ. මේක උපමාවක් මන් දෙන්නේ තමන්ගේ රූපේ පුවක් ගෙඩියයි. මේ රූපේ හදලා තියෙන ආයතන ටික. ආයතන පහකින්. ඒ ආයතන පහකින් හදලා තියෙනවා. හදන එකට අපි කෙස් කියනවා, ලොම් කියනවා, නියපොතු කියනවා, දත් කියනවා, නායක් කියනවා, කම්බුල් කියනවා, අතපය කියනවා. අපි නම් ටිකක් දාලා තියෙනවා. මේව චේතනා. හැබැයි මේව දන්නේ මෙයා දන්නේ කෙස් බව, මෙයා දන්නේ ලොම් බව, මෙයා දන්නේ නියපොතු බව, මෙයා දන්නේ දත් බව, මෙයා දන්නේ දිවක් බව, මෙයා දන්නේ නාසය බව නේද? මේ ඔක්කොම මොනවද? ඔක්කොම චේතනා. ඉතින් අනේක නිසා පින්වතුනි දැන් වග්ගඩු පෙනහළු මේවා අපි දැකලා නැහැනේ. හිතන බවක් තියෙනවා. මට වග්ගඩු තියෙනවා, පෙනහළු තියෙනවා. මොනාර මේ පොඩක් ඇක්කවද මගේ පපුර දෙනවා. පෙනහළු වල වගේ කවදාවත් දැකලත් නැහැ. තියනවත් දන්නෙත් නැහැ පෙනහළක් ඇතුලේ. හැබැයි දැකලා නැහැ. දැක්ක දෙයක් විශ්වාස කරන්න ඕන. නොදැක්ක දෙයක් විශ්වාස කරනවා කියන්නේ වග්ගඩු තියනවත් දන්නෙත් නැහැ. නේද? ඔය සමහර කැන්ටි කියන්නේ අරක්කු බොනකොට ගොඩක් මේ මනුස්සයගේ වග්ගඩු තියනවත් දන්නෙත් නැහැ කියලා. නේද? ඉතින් අන්න ඒ වගේ ඇත්තටම අපි නොදැක්ක දෙයක් ශරීරය ඇතුලේ කිසිවක් දැකලා නැහැනේ. මේ අපේ රූපේ ඇත්ත වශයෙන්ම නිර්මාණය කරන්නේ අපේ ආයතන පහ. ඒකයි බුදුහාමුදුරු ජස්සු ලෝක සමුප්පන්නෝ කියන්නේ. මේ ආයතන වලින් මේ ලෝකය මේ රූප හදනවා කියනවා. එහෙනම් ඕගලන් අද තෝරගන්න ඕන මේ ඕගලන්ගේ ඇහැට පේන මේ රූප මේවා මේ ඇහැ විතරක් නෙවෙයි ආයතන සියල්ල එකතු වෙලා ආයතන පහම හයම එකතු වෙලා හදපු එකක් තමයි. පඤ්ඤාප්තියකුත් තියෙනවා නා. මේකෙන් එකතු වෙලා හදපු එකක් තමයි මේ ඔයගලන්ට පේන මේ ලෝකෙ පේන රූප. හැබැයි ආයතන පහ නිසා හට ගන්නා මේ වස්තුව ඒකට කියනවා විපාකයක් කියලා. විපාකයක් වෙන්නේ ඇත්තටම ඇහි වර්ණය අයින් කළොත් දැන් මේ පුවක් ගෙඩියෙන් ඇහි වර්ණය අයින් කරනවා.
රසය වෙනම අයින් කරනවා. සුවඳ වෙනම අයින් කරනවා. නේද? අහන ලැබිත්තේ වෙනම අයින් කරනවා. තද ගතිය වෙනම අයින් කරනවා. එතකොට පුවක් කියන නාමය වෙනම අයින් කරනවා. දැන් පුවක් ගෙඩිය කොහෙද තියෙන්නේ? ඇහැට පේන තැනද? නෑ. ඇහැට පේන වර්ණය විතරයි. නේද? ඇහුණු තැන තියෙන්නේ නෑ. එතන තියෙන සද්දයක් විතරයි. එතකොට රසයකින් තැනද පුවක් ගෙඩිය තියෙන්නේ? නෑ. එතන තියෙන්නේ රසයක් විතරයි. පුවක් ගෙඩිය කියනක පඤ්ඤාප්තිය. එතකොට සුවඳ විතරයි තියෙන්නේ. අනිත් දේවල් හම්බෙන්නේ නැහැ. තද ගතිය විතරයි. පුවක් කියලා හිතන එක පුවක් විතරයි. මෙන්න මේ ආයතන 6 එකතුව නිසායි ඔයගලන්ට පුවක් ගෙඩියක් හම්බෙලා තියෙන්නේ. ඒක නිසා අපි පඤ්ඤාප්තිය අයින් කරනවා. මොකද මේ හැදිච්ච වස්තුව දන්නේ නැහැ පුවක් ගෙඩියක් බව. ඒක මම හිතන කාරණාවක්. එහෙනම් පුවක් කියලා හිතන චේතනාව නාම ධර්ම වෙනවා. මේ පුවක් ගෙඩිය වගේ පේන ධර්මතාවය ආයතන පහේ නිර්මාණයක්. ඇත්ත වශයෙන්ම සත්‍ය වශයෙන්ම පුවක් ගෙඩියක් තියනවා නෙවෙයි. ආයතන ටික ලියාගත්තොත් මේ හේතු නිසාම හට ගන්නවා. ඒ නිසා බුදුහාමුදුරු කියනවා මේ පේන වස්තුව කාමිය නොවේති කියනවා. අපි පුවක් ගෙඩියෙන්නේ තණ්හා කරලා තියෙන්නේ. පුවක් ගෙඩිය කියන්නේ නාමයනේ. එතකොට මේ පේන රූපය විපාකයක්. කර්ම මේ විපාක විඥානයක් කියනවා. අපි දැනගන්න දේ විපාක විඥානය කියනවා. මොකද නමක් නැහැ. ඒ වස්තුවට. ඔන්න ඒක නමක් දානවා පුවක් කියලා. අන්න පුවක් ගෙඩියට අපි ආස කරන්නේ. දැන් ඒතර අපි ආස කරලා තියෙන මොකකටද? පුවක් ගෙඩියට. දැන් එළියේ පුවක් ගෙඩියක් ඇත්තටම තියනවද? නැහැ. ආයතන දිහා හොඳට බලන්න ඕනේ මේක. බලලා මේක ලියා ගන්න පුළුවන් වුණොත් ඇත්ත වශයෙන්ම මේ ඇහැට වක්වත් කන්ට වක්වත් නාසයට දිවට කයට පුවක් ගෙඩිය හම්බෙලා නැහැ. වස්තුවක් හම්බෙන්නේත් නැහැ. මේ වස්තුව නිර්මාණය කරන අපේ ආයතන ටික. හොඳද? දැන් බලමු අපි කේක් එකක් හදන්න. නේද? බටර් ඕනේ, පිටි ඕන නේද? මොනවද දාන්නේ උමන ඇතිනේ. ඔය මම දන්නවට. හොඳද? ඔයගේ මොනවාරි කාරණා ටිකක් එකතු වෙනවා. එකතු වෙලා මේක අනලා තලපයක් වගේ හදලා අර අවන් එකේ දාලා ගත්තාම කේක් ගෙඩියක්. දැන් කේක් ගෙඩිය තනින්ද හැදුනේ? නෑ. දැන් භෞතික මට්ටමේ මම මේ කතා කරන්නේ. ඒ කේක් ගෙඩියක් හැදෙන්න අමුද්‍රව්‍ය කීපයක් එකතු වුණානේ. නේද? අන්න ඒ වගේ ඔයගලන්ට පුවක් ගෙඩිය කියලා පේන එක හැදෙන්න හොඳද? මේ ආයතන පහේ කෘත්‍ය ටික එකතු වෙන්න ඕන. එකතු වෙච්ච තැනයි ඔයගලන්ට මේ පුවක් ගෙඩිය නෙවෙයි මේ වස්තුව හැදෙන්නේ. ඇත්තටම අපි අර අතන තියෙන බටර් ටික අයින් කරන්න පුළුවන් නම් මාදිරි ටික අයින් කළා පිටි ටික අයින් කළොත් නේද? ඒකට දාන පාට ටික අයින් කළොත් කේක් ගෙඩියක් තියනවාද? කේක් ගෙඩියක් හම්බෙන්නේ නැහැ ඔය කිසි තැනක වක්කා. නේද? එහෙනම් අපි දන්නවා මෙන්න මේක පළමුවෙන්ම තෝරගන්න මේ ලෝකයේ අපිට පේන වස්තු හදන්නේ ගස් වල හැදෙනවක්වත් ගෙඩි જાති මුකුත් නෙවෙයි. අපේම ආයතන පහෙන් මේ වස්තු නිර්මාණය වෙන බව හොඳට නුවණින් දකින්න ඕන. ඊට පස්සේ මෙන්න මේ ආයතන පහෙන් නිර්මාණය කරන වස්තුවට අපි නමක් දානවා. ඒක පොල් ගහ, පොල් ගෙඩිය, මේක පුවක් ගෙඩිය, මේක බුලත් කොලේ, මේක පීරිසියක්, මේක ස්ටූල් එකක්, මේක ඔල්ලෝසුවක්, මේක ෆෝන් එකක්. දැන් මේක හදන්නේ කවුද? ආයතන ටික. අපි දන්නවද ඕක? නෑ. අපි දන්නේ මේ ලෝකේ කවුරු හරි හදපු එකක්. මාර නුවණ එක, මාර මොලේ. මොන මොලයක්වත් තිබිලා නැහැ මෙතන. ඇයි? එයා නොදන්නා අවිද්‍යාවක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සාපේක්ෂව කම්පියුටරයක් හදන්න ඔළුවක් තියෙනවා නම් එයා ඉන්නේ අවිද්‍යාවේ. ලෝකේ සාපේක්ෂ විද්‍යාව. තේරුණාද? යම් කෙනෙක් මොන හරි පැලයක් ඉඳලා ඒක ඉක්මනින් ගෙඩි ගන්න දක්ෂණා. හොඳද? ඒ වුණාට එයා ඒකේ දක්ෂයෙක් නෙවෙයි අදක්ෂයෙක්. මොකද එයා ඉන්නේ අවිද්‍යාවේ. විද්‍යාව කියන්නේ මේ ආයතන වලින් නේද මේක හදලා තියන්නේ කියලා. එයා භෞතික ලෝකෙන් හැදුවා නෙවෙයි. එයාගේ ආයතන වලින්මයි මේක හදලා තියෙන්නේ. ඒක නොදන්නාකම අවිද්‍යාවයි. කොහොමාරි මේ වස්තුව හැදෙන හැටි හොඳට තෝරගන්න වස්තුව දාන පඤ්ඤාප්තිය අනික වස්තුව හැදෙන ආයතන පහෙන්. එන ආයතන පහෙන් හැදෙන වස්තුවට නමක් නැති නිසා කියනවා විපාකයක්.
මේ ආයතන පහෙන් හදන වස්තුව සත්‍ය වශයෙන්ම ඇත කියලා හෝ නැත කියලා පනවන්න බෑ. ඇයි මේ ආයතන පහ නිසා හට ගන්නා. හටගත්තට ඇත්තටම එතන එහෙම එකක් නැති බවයි සත්‍යය. එහෙනම් ඇත කියලා පනවන්නත් බෑ, නැත කියලා පනවන්නත් බෑ. වස්තුවක් පේන නිසා නැත කියන්න බෑ නේද? ඇත්තටම ආයතනයන්ගේ කෘත්‍ය දිහා බලලා මේ එකටවත් මෙහෙම gediyak හම්බෙලා නැති බව නඹුනොත් නේද? නැත කියලා ඇත කියලා පනවන්නත් බෑ, නැත කියන්නත් බෑ. විපාකේ ඇත්තටම විපාකයක්. හොඳද? අපිට පේන වස්තුව විපාකයක්. අපි නමක් දාලා තියනවා. අන්න විපාකයේ හොඳද? විපාකයේ කර්ම විපාකයක් වෙනවා. මොකද අපිට තියෙනවා කර්ම විඥානිකුත් තියෙනවා විපාක විඥානෙත් තියෙනවා. විපාකයේ දැනගැනීමකුත් තියෙනවා. කර්මය දැනගන්න ඒකුත් තියෙනවා. කර්ම විඥාන කියන්නේ අපේ සංඛාර ධර්ම. සිතුවිලි අපරවන පඤ්ඤප්ති. අපි හැමතිස්සෙම තණ්හා කරලා තියෙන්නේ පුවක් ගෙඩියට නේද? වස්තුවට නෙමෙයි අපි තණ්හා කරලා තියෙන්නේ. පුවක් ගෙඩිය කියන චේතනාව. දැන් මේ පීර්ෂිය ලස්සන එකක් නේද? මම පීර්ෂියක් කියලා කිව්වට මෙයා දන්නේ නැහැනේ. දැන් මෙයා මෙතන කැඩිලා බිඳිලා යනවා මගේ අතින් වැටිලා. නේද? මේ ගෙදර අම්මා හිතයි තව මාසයක් කියලා අපරාධේ ලස්සන පීර්ෂියක් කැඩුණානේ. පීර්ෂිය නැති වෙලා නැහැ තාම. අපේ මැරිච්ච අම්මා තාත්තා සීවෙන්නේ toy විදිහට තමයි. මේ පේන්නේ ඔක්කොම මේ පේනවා නෙමේ රූප ටිකක්. මේ ඔක්කොම විපාක. ඇයි විපාකයක් කියන්නේ? මේ කාගේවත් ඔළුවේ තියෙන කෙස් දන්නේ නැහැ කෙස් බව. ඇඟේ තියෙන ලෝම ටික දන්නේ නැහැ ලෝම බව. ඇඟේ තියෙන මස් ටික දන්නේ නැහැ අපි මස් කියලා. ඇට ටික දන්නේ නැහැ ඇට කියලා. මේ හැමෝගෙම ඇඟේ තියෙන වකුගඩු පෙනහළු ඒ නාම අඳුරන්නේ නැහැ. හැබැයි මේ ආයතන වලින් මේ වස්තුව නිර්මාණය කරලා තියෙනවා. ආයතන පහකින් නිර්මාණය කරන වස්තුව ඒ තමන් අඳුරන්නේ නැති නිසා ඒකට කියනවා විපාක කියලා. අපිට මේ වස්තුව නිසා නොවේ අපිට රාගය උපදින්නේ. චේතනාව නිසා. චේතනාම් පික්කේ කම්මංගදය. මහන්නේ චේතනාවයි කර්මය. මේ විපාකේ තියෙන්නේ. ওই විපාකේ හැදෙන හැටි මම ওই කිව්වේ. රහත් තුනත් මේ විපාකේ පේනවා. හැබැයි පේන රූපයට ඇලෙන්නේ නැත්තේ ඇයි? පඤ්ඤාත්තිය ඒකෙන් මිදිලා. මේ රහත් තුනත් මේ විපාකේ හටගන්න එක නතර ගන්න බෑ. ජීවත් ඉන්නකම් මේ විපාකේ හට ගන්නවා. ඒ වගේම සංකාරත් පහළ වෙනවා. චේතනත් පහළ වෙනවා. පහළ වුණාට රහතන් වහන්සේ දකින්නවා පේන තැන පුවක් ගෙඩියක් නැහැ, හිතන තැනත් පුවක් ගෙඩියක් නැහැ. දැන් අපි පුවක් කියලා නාමයක් දාලා තියෙනවානේ. ඕකට තණ්හා කරලා තියෙන්නේ. ඔය දැන් අපි උන්දන් රූපයෙන් ගැලවුණා. ඔය විදිහට කල්පනා කරනකොට පුවක් ගෙඩියක් ඇති කියලා පනවන්නෙත් නැහැ, නැති කියලා පනවන්නෙත් නැහැ. ඇයි මේ ආයතන කෘත්‍ය පහක් නිසානේ මේ ගෙඩිය නිර්මාණය වුනේ? අතීතයේ තිබිලාවද? ඒත් නැහැ. අනාගතයට යනවද මේ ගෙඩිය? ඒත් නැහැ. වර්තමානයේ ඇත කියලා පනවන්න පුළුවන්ද? ඒත් බෑ. වර්තමානයේ නැත කියන්න පුළුවන්ද? ඒත් බෑ. මේ ආයතන පහ මේ දැන් ආයතන පහ නිසා හට ගන්නවා. හොඳද? ආයතන පහේ කෘත්‍ය නැති වෙනකොට නැති වෙලා යනවා. ඒ හටගත්තට අපිට තියනවා කියලා පනවන්න බෑ. ආයතන කෘත්‍ය ටික හරියට බැලුවොත්. ඇහැට පෙන්නලා තියෙන්නේ gediye වර්ණය විතරයි. එතන පුවක් තියනවා කියන්න බෑ. නේද? ඒ වස්තුව අපිට කියන්න බෑ. ඉතින් මේකත් එක්ක මේ විදියට රූපය හොඳට දක්ෂ වෙන්න, පරිජානාති වෙන්න. එදාට තේරෙයි නතේ කාමයානි චිත්‍රානුගේ මහණිය ඇහැට පේන රූපේ කාමය නොවේති. ඇහැට පේන රූපේ කර්මයක්ද නොවේ කියනවා. තේරුණාද? මහණෙනි ඔබලගේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මහණිය ඔබලගේ සිතේ ඇති වෙන සංකල්පය මේ චේතනාව සංකාර එහෙම කියනවා. ඔක්කොම නම් එකයි ඈ. හොඳද? මෙන්න මේ ඔබලගේ සිතේ ඇති වෙන චේතනාව මේකමයි සංකප්ප රාග කාමයේ කියලා කියනවා. අපි කාමයන්ගෙන් බැඳලා තියෙන්නේ අපේම සිතේ පහළ වෙච්ච චේතනාවටයි. පේන රූපේ කාමයෝ නැහැ. ඒකයි නතේ කාමයානි චිත්‍රාන ලෝකේ පේන රූපේ කාමය නොති. ඔබලගේ චේතනාවමයි කාමය. එහෙනම් රූපයක් අපි ඇතකින් දෘෂ්ටියෙන් ගන්න නිසානේ මේ අපි හිතන දේ ඇහැට පේන නිසානේ පුවක් ගෙඩිය දැක්ක නිසානේ අපි රාගයෙන් බැඳුනේ. එතකොට
මේ වස්තුව අනිකක් පුවක් කියලා හිතන ධර්මතාවය අනිකන්නේ. එතකොට මේ පේන වස්තුව ඇත්තටම ඒක විපාකයක් නේද? විපාකයක් කියන්නේ ඒ වස්තුව දන්නේ නැහැ නේ වස්තුවක් බව. ඇත්ත වශයෙන්ම වස්තුව සත්‍ය වශයෙන් තියනවා කියන්නත් බෑ. නෑ කියන්නත් බෑනේ. මේ ආයතනයන්ගේ නිර්මාණයන්නේ. හරියට නයිදන් අත්තගතම් බිම්බන් නයිදන් පරගතම් අගා. හරියට අපේ රූපේ කණ්ණාඩියේ වැටුණා වගේ. ප්‍රතිබිම්බයක් ඒක. ඇත්තටම කණ්ණාඩියේ ඉන්න කෙනා අල්ලන්න පුළුවන්ද? බෑ. නේද? කණ්ණාඩියේ ඉන්න මාව අල්ලන්න බෑ. ඒ වගේ මේ දැන් මාව අල්ලන්න බෑ. මට මාවක්වත් අහුවෙන්නේ නැහැ. මේ අත අල්ලන්න බෑ. අත කියන්නේ පඤ්ඤාක්තිය. කවදාවත් හම්බෙන්නේ නැහැ. මේ තද ගතියක් තියෙන්නේ. අල්ලන්න යනකොට හම්බෙලා තියෙන්නේ වෙන්දයක්. ඒකයි කියන්නේ මේ හඳුනා ගැනීම සංඥාව මිනුගුවක් කියන්නේ ඒකයි. තේරුණාද? අපිට ජලයේ තියනා වගේ පෙවුනට ජලයේ නැති බවයි ඇත්ත. ඒ වගේ ඕගලන්ට මේ රූපයක් මේ පේනා වගේ ඕගලන්ගේ ආයතන පහේ නිර්මාණය නිසා රූපයක් මෙහෙම පෙවුනට ආම්දුර කෙනෙක් වගේ නැති බවයි සත්‍ය. ඕක තමයි ඇත්ත. ඉතින් අන්න ඒ නිසා මේ දැන් ඕගලන්ගේ ආයතනයන්ගේ බව කලින් දැකලා තියෙනවා. ඔය අලුත් දැකපු නැති අය දැකලා නැහැ. මේ දැන් තමයි දකින්නේ. එහෙනම් ඕගලන්ගේ ආයතනයන්ගේ නිර්මාණය කළා. නිර්මාණය කළා මනසෙන් දැම්ම ආම්දුර කියන පඤ්ඤාක්තිය. මේ පේන රූපය. දැන් මේ රූපේ දන්නවද මහණේලා කියලා? දැන් එන ඔයගොල්ලෝ ආම්දුර කියලා හිතනවා මම දැන්. නේද? මමත් හිතනවා මාත් පැවිදිලා කියලා. නේද? මේ රූපේ දන්නේ නැහැ පැවිදිච්ච බව. මේ රූපේ හාමුදුරු කෙනෙක් නෙවෙයි. හාමුදුරු ඉන්නේ මගේ සංකල්පය තුල. එතකොට ඕගලන්ගේ මගේ දෙන්නගේම සංකල්පය තුලයි හාමුදුරු ඉන්නේ. මේ රූපේ තුල හාමුදුරු නැහැ. ඒකයි බුදුහාමුදුරු කියන්නේ වක්කලියට මේ කුණුකයි දිහා බලලා බුදුන් දකින්න බෑ වක්කලිය. මගේ ධර්මයේ දකින්න කියනවා. ඉතින් මෙන්න මේක මේ විදිහට ලියාගත්තොත් මේ මුළු ලෝකෙම කියන්නේ අපිට මේ වස්තු තියනවා වගේ පෙවුනට ඇත්තටම ඇත කියන්නත් බෑ නැත කියන්නත් බෑ. මේ දැන් ආයතන පහ නිසා හට ගන්නවා නම් පෙර තිබුණා කියන්නත් බෑ. මේක අනාගතයට යනවා කියලා කියන්නත් බෑ. මේ දැන් හටගෙන මේ දැන් නිරුද්ධ වෙනවා. පිටක මේක දකිවි, පීර්ෂියක් දකිවි, පිටක කෝප්පේ දකිවි, පිටක බුලත් කොලයක් දකිවි, පිටක පුවක් ගෙඩියක් දකිවි. මේ විවිධ දේවල් අපි දකිනවානේ. දකින දේ හටගෙන මේ අපේ ආයතන පහින් මේක නිර්මාණය කරලා තියෙන බව අපි නොදන්නා කාරණාවයි. ඒ නිසා මහන්නි ඇහැ මාර්යා, කන මාර්යා, දිව මාර්යා, නාසය මාර්යා, කය මාර්යා කියනවා. මහන්නි මේ ආයතන මාර්යා කියලා බුදුහාමුදුරු පනවනවා. තේරුණාද? ඇයි එහෙම පනවන්නේ? එක්තරා භික්ෂුවක් උදාහරණ කතාවක්. භික්ෂුවක් බොමලුවක් අමදාමදී ඉන්නකොට මේ සතියෙන් උතුව කටයුතු කරනවාලු. සතියෙන් උතුව මේ භික්ෂුව අමදෙමින් ඉන්නකොට මෙන්න මේ මාර්යා එනවලු එතනට. මෙයාගේ මේ සිහිය කඩන්න ඕන නිසා. මාර්යා ඇවිල්ලා කියනවලු ස්වාමිනී ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ දැක තියනවාද? නෑ කියනවලු. ස්වාමිනී මම දැක තියනවලු කිව්වා. මම බුදුහාමුදුරන්ගේ රූපේ මාන්නද කියලා ඇහුවලු. හා කිව්වලු. හොඳද? ඒපර බුදුහාමුදුරන්ගේ රූපේ මැව්වලු. ඒ මැව්වට පස්සේ ඒ රූපේ දිහා බලාගෙන ඒ හාමුදුරුවෝ වහන්සේ රහත් වුණාලු. හොඳද? දැන් ඒ සුවන්වහන්සේ දන්වන්නේ මාර්යා දැන් මේ මවපු බුදුරුව ඇත්තටම නැති බව. ඒකනේ ඇත්ත. මේ බොරුවන්නේ. නේද? ඒ වගේ ඕගලන්ට මේ අපි ඕගලන්ට පේනවනම් ඔන්න ඔය වගේ එකක් තමයි මෙතනක් තියෙන්නේ. මාර්යා මාවලා තියෙනවා. ඔය මාර්යා මවපු බදාගෙන තමයි දඟලන්නේ ඔය. තේරුණාද? ඇත්තටම තියෙනව නෙවෙයි. දැන් අපි මාර්යා යම් දෙයක් මැව්වනම් ඒක සත්‍ය වශයෙන් එතන තියෙනවා කියලා අපිට පැනවිය හැකිද? බෑ. දැන් රූපයක් පේන්නේ නැද්ද? පේනවා. පේන නිසා නැත කියන්නත් බෑ. ඇත්තටම ඒක මායාවක් නෙවෙයි දැන්. මායාවක්. ඒ නිසා තියෙනවා කියන්න පුළුවන්ද? ඒත් බෑ. දැන් ඇත නැත කියන දෘෂ්ටි දෙකට වැටෙන්නේ නැතුව එයා නුවණින් යුක්තයි. ওই දෙකට වැටෙන්නේ නැහැ. ඒක තමයි මාර්ගඥානය. එතකොට ඒ දැන් මාර්යා මවපු එක මායාවක් නා. එතන තියෙන්නේ ඊයේ තිබුණා කියන්න පුළුවන්ද? හෙටක් තියනවා කියන්න පුළුවන්ද? මේ හැම තැනින්ම ගැලවිලා. ඉතින් මේ භික්ෂුව මේක නුවණින් දැකලා රහත් වුණා. මාර්යා ලැජ්ජා වෙලා යන්ට ගියා. මාර්යා ආවේ ඒ ස්වාමීනාථගේ සතිය කඩන්න. ඒ සතිය කඩන්න හම්බුනේ නැහැ. මාර්යා මවපු දෙයම මාර්යා හැදුවේ බුදුරුව මවලා
හරි ලස්සනයිනේ. ආපහු ඒ විදියටම ඇව්වා. බුදුහාමුදුරෝ ඔය දැන් තියෙන මේ රූප වලට වැඩිය ගොඩක් අලංකාර ඇති. සැබෑයි නේද? ඒ රූපය. ඉතින් ඒ රූපය දැක්කොත් කවුද වශීන වෙන්නේ? ඕන කෙනෙක් වශී වෙනවා. ඒ රූපය දැක්කොත් බුදුරජාණන් වහන්සේ. එච්චරම ලස්සනයි. මේ ලෝකේ තියෙන ලස්සනම අංග සම්පූර්ණ මනුෂ්‍ය රූපය. බුදු කෙනෙකුට විතරයි පහළ වෙන්නේ. ඉතින් අන්න ඒක නිසා මෙන්න මේ රූපයට වශී වෙන ඕන කෙනෙක් වශී වුණාට පස්සේ ඒක ලස්සනයි හොඳයි ප්‍රියයි මනාපයි කියලා රාගයෙන් බැඳෙනවා. තණ්හාවෙන් බැඳෙනවා. අද අපිට ඕක නෙවෙයි දලා තියෙන්නේ. අපේ රූපේ අපි හරියට දැක්කොත් ඇත්තටම පුවක් ගෙඩියක් හටගත්තා වගේ. මේ රූපයත් අපේ ආයතනයන්ගේ නිර්මාණයක්. මේ මායයම අවල තියෙන්නේ. මේක පාට එන්නේ නැහැ. මේක ගැන හොඳට හිතන්න යනවා මං කිව්වා වගේ. ඇහැට හම්බුලා තියෙන වර්ණ රූපේ විතරයි. ওই විදිහට ආයතන වෙන් කරලා නුවණින් බලන්න. බලනකොට මේ රූපේ මායාවක් කියන එක Tamanටම වැටහෙවි නුවණට. අන්න මෙවැනි ලෝකයේ ඇත්තටම තියෙන ඇත කියන්නත් බැරි නැත කියන්නත් බැරි මේ ප්‍රතිබිම්බයකටයි අපි නමක් දාලා තියෙන්නේ. මේක මගේ නේද? තම තමන්ට නම් දාගෙන. අපි මේ නම් වලින් මේ හඳුන්වනවා. ඉතින් අන්න ඒක නිසා අපි බලමු දැන් අපි රූපේ ගැන ඉගෙන ගත්තා. රූපේ තෝරගත්තා. නේද? හැබැයි රූපය විපාක මාත්‍රයක්. ඒ විපාක රූපේ හටගන්න හැටි මම කියලා දුන්නේ. තේරුණාද? එහෙනම් ඒ විපාක රූපේ හටගන්න හැටි කියලා දුන්නාම එතනින් කවදාක රාගය උපදින්නේ නැහැ. රාගය උපදින්නේ පඤ්ඤාප්තියත් එක්ක. ධනගාන දරුවෙකුට එක එක වස්තු හම්බුනායි කියලා තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ. ධනගාන දරුවෙකුට වටනා කියන මැණික් ගල් ටිකක් දෙනවා. කෝටි ගාණක් කරන. එයාට වටිනවද? නැහැ. ඇයි ඒ? එයා මැණික් කියලා දන්නේ නැති නිසා. හඳුනන්නේ නැති නිසා. පඤ්ඤාප්තිය නැහැ. වස්තුවක් හම්බ වෙනවා පඤ්ඤාප්තිය නැහැ. විපාක රූපේ හම්බ වෙනවා. එහෙනම් විපාක රූපේට අපි තණ්හා කරන්නේ නැහැ. රාගයෙන් බැඳෙන්නේ නැහැ. දෙවේශයෙන් ගැටෙන්නේ නැහැ. කවදාක. අපි රාගයෙන්, දෙවේශයෙන්, මෝහයෙන් අපි මුලා වෙලා තියෙන්නේ අපේම චේතනාවට. ඒකයි බුදුහාමුදුරු කියන්නේ ඔබේ චේතනාව කර්මය කියලා. අන්න කර්ම විඥානය එනවා. දැන් මේ දරුවෝ ලොකු වෙනකොට සිතුවිලි එක එක අදහස් ඉගෙන ගන්නවා කියන්නේ කර්ම විඥානේ පෝෂණය වෙනවා. අන්න මෙහෙම යනකොට දැන් අපි ගැන ගමු. දැන් අපි ඔන්න විපාක මාත්‍රයෙන් ඇහැට පේන රූපයෙන් ගැලවෙන හැටි අපි කියලා දුන්නා. ඕගලන් තව මේක නුවණින් බලලා මේ ගැටේ ලියා ගන්නවා. ලේසි ගැටයක් නන් නෙවෙයි. අමාරු ගැටයක්. ඕගලන් මේ මුලා වෙලා තියෙන්නේ ඕගලන්ගේ ආයතන පහටයි. මේක විපාක. මේ මුල් ලෝකෙම විපාකයක්. මේ ලෝකෙට ඕගලන්ට තණ්හා කරන්න බෑ. ඕගලන් තණ්හා කරලා තියෙන්නේ ඕගලන්ගේ චේතනාවටයි. එහෙනම් බලනවා ඕගලන්ට පහළ වෙන චේතනාවේ ඇත්ත බලනවා. නේද? දැන් චේතනාවේ ඇත්ත මොකද්ද? පුවක් කියලානේ අපි උපමා ගත්තේ. පුවක් ගෙඩියක්. අපි පුවක් ගෙඩියක් කියලා හිතනවා. හිතන බවක් තියෙනවා. පුවක් කියලා රූපයක් හම්බෙන්නේ නැහැ දැන්. හම්බෙන්නේ නැති බව මම කියලා දුන්නා. තව නෝනින් ඕක මතු කරගන්නට. හොඳද? දැන් පුවක් කියන මගේ චේතනාවක් නම් ඒක සංකල්පයක් මගේ සිතේ. කවුරු හරි දෙමාපියන්ගෙන් කායින් හරි මම අහගත්ත වචනයක්. ඔය පුවක් කියන වචනේ ඇත්තටම අතින් අල්ලන්න පුළුවන්ද? බෑ. ඒක රසද? නෑ. ඒක සුවඳද? නෑ. ඒක ඇහැට දකින්න පුළුවන්ද? ඒත් බෑ. ඒක කන්න පුළුවන්ද? ඒත් බෑ. නේද? මෙන්න මේ පුවක් කියන මේ චේතනාව ওই විදිහට අපි ගවේෂණය කරනකොට සංකාරය අපේ චේතනාව හිස් දෙයක් කියලා අපිට වැටහෙන්න ගන්නවා. ශුන්‍යතයි කියලා. තේරුණාද? ඇත්තටම එතන තියෙන පුවක් ගෙඩිය චේතනාවෙත් අපිට හම්බ වෙන්නේ නැහැ. තේරුණාද? අතින් අල්ලන්න බෑ, ඇහැට දකින්න බෑ, කන්න බෑ, ඒකේ වර්ණයක් නැහැ, සුවඳක් නැහැ කියලා එතුණුත් මිදෙනවා. අන්න අපි රූපේත් ඇත්ත දකින්නවා, නාමේත් ඇත්ත දකින්නවා. රූපයත් ශුන්‍යත වෙනවා, විපාක රූපයත් කර්ම විඥානේ අපි චේතනාවේ අපි ශුන්‍යත භාවයේ දකිනවා. දැන් මොනවාද මේ දෙකේ තියෙන්නේ? මුකුත් නැහැ. මුකුත් නැත්නම් විඥානයක් හටගන්නේ නැහැ. දැන් දැනගැනීමට මුකුත් තියනවද? රූපේ දැනගන්න දෙයක්වත් නැහැ. නාමේ දැනගන්න දෙයක්වත් නැහැ. පුවක් කියන තැන දැනගන්න දෙයක්වත් නැහැ. මෙන්න මේ
ඇහැට පේන තැන පංචායතනෙට හම්බෙන තැන දැනගන්න දෙයක් නැහැ. අන්න යා රූපෙනුත් මිදෙනවා, නාමෙනුත් මිදෙනවා, විඥානය හටගන්නේ නැහැ. විඥානය පහළ වෙන්නේ නැහැ යාට. විඥානය පහළ වෙන්න, විඥානය කියන්නේ දැන ගැනීමක් ඇති වෙන්න. එක්ක පේන තැන මොන හරි හම්බෙන්න ඕන. ඇත කියලා. එක්ක හිතන තැන ඇත කියලා හම්බෙන්න ඕන. අන්න එතෙන්දී විඥානය බැස ගන්නවා. විඥානය බැස ගන්නොත් නාමයේ නිසා මෙන්න මේ විඥානයේ කර්ම විඥානය නිසා නැවත උප්පැත්තියකට අපි යනවා. ඒ නිසා පේන තැනත් මේ විපාක විඥානයේ පේන තැනත් මුකුත් නැති බව දැක්කොත් මේ කර්ම විඥානය අපි හිතන තැනත් පුවක්ගෙඩියක් නැති බව දැක්කොත් විඥානයක් හටගන්නේ නැහැ. හිස් තැනක සිතක් විඥානයක් දැන ගැනීම අපිට පහළ වෙන්නේ නැහැ. අන්න හිස් තැනෙන් අපි විතර දැන් විඥානය හටගන්නේ නැත්නම් එදාට අපිට කියන්න පුළුවන් කතං කරණීයං බ්‍රහ්මචර්යයන් නාපරං ඉත්තත්තාය මම බ්‍රහ්මචර්යා පිංස කළ යුත්තේ කළා නැවත මට ඉපදීමක් නැහැ කියලා ප්‍රතිඥා දෙන්න පුළුවන්. තේරුණා? එදාට කියනවා සිනාස්සවයි ආස්සව නැහැ කියනවා. එදාට කියනවා රහතන් වහන්සේ කෙනෙක් පහළ වුණා කියලා ලෝකේ. ඒ නිසා ඕගලන්ට කරන්න තියෙන්නේ මේ මුළු ලෝකෙම ගැන පේන තැන විපාකයක් ඒකත් ඇත කියලා ගන්නත් බෑ නැත කියන්නත් බෑ ඊයේ තිබුණා කියන්නත් බෑ අනාගතයට යනවා කියලා කියන්නත් බෑ. මොකද නයිතං අත්තකතම් බිම්බං මේක මං විසින් හදපු ප්‍රතිබිම්බයක් නෙවෙයි. දෙයියෝ මැව්වා අම්මා තාත්තා හැදුවා එහෙම ඒකුත් නොවේ. හේතු පටිච්ච සම්භූතං හේතු බංගා නිරුච්චති. මේ ආයතන පහ නිසාමයි මේ වස්තුව අපිට පේන්නේ හැදෙන්නේ. හොඳද? ඒ ආයතනයන්ගේ Nirodhen මේ වස්තුවේ Nirodhe සිදු වෙනවා. ආයතනයන්ගේ ඇත්ත බලනකොට ඇත්තට මේක ප්‍රතිබිම්බයක්. එතකොට මේ ඇති වෙච්ච ප්‍රතිබිම්බයටයි අපි නමක් දාන්නේ. නම දාපු තැන බලනවා ඇත්තටම එතන එහෙම එකක් තියෙනවා. පුවක් ගෙඩියක් තියෙනවා. දැන් මේක පුටුව කියන මං හිතනවා. මේ වස්තුව දන්නවද පුටුව කියලා? නෑ. එහෙනම් පේන තැන පුටුවක් මේ විපාක විඥානය නේද? පේන තැන. එතකොට මේ පේන වස්තුව හදලා තියන්නේ අපේ ආයතන ටිකෙන්. එතකොට මේකට දාපු නම පුටුව. දැන් පුටුව කියන සංකල්පයන්නේ චේතනාවන්නේ. ඒක වාඩි වෙන්න පුළුවන්ද? බෑ. මේ විදිහට ගවේෂණය කරන එතන වාඩි වෙන්න බෑ. එතකොට ඒක අල්ලන්න බෑ. ඒක ලී වලින් හැදිච්ච එකක් නෙවෙයි. ඒ චේතනාව. අවිද්‍යාවපත් වෙන්නේ චේතනාවට ගන්න නේද? ලී වලින් හැදිච්ච එකකුත් නෙවෙයි. එතකොට ඒ චේතනාවේ වර්ණයකුත් නැහැ එතන. මේ පුටුවේ කියන චේතනාවේ වර්ණයක්ද නැහැ. ඒ පුටුව අතින් අල්ලන්න බෑ, වාඩි වෙන්න බෑ. ලීත් නැහැ. ඒ නිසා එතන කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ, දිරන්නේ නැහැ. මේ මුකුත් සිදු වෙන්නේ නැහැ. එහෙනම් මේ සංඛාරය හිස් දෙයක් නේද? මේක සංකල්පයක් නේද? කියලා නෝන පිළිට. මේ විදිහට මේ සංඛාරයේ ඇත්ත බලපු දවසට ඒක ශුන්‍යතන. එදාට මිදෙන. ඒ නිසා නාම රූප දෙකේ ශුන්‍යත භාවය ඇති කර ගන්නවා කියන්නේ ඔන්න වගේ පසුබිමකට. එදාට අපේ පින්වතුන් පංච උපාදාන ස්කන්ධය ඇත්ත බලනවා. විඥාණයෙන් රූපේ හෝ යමක් තියෙනවා. මේක පුටුව නා. මේ පේන්නේ පුටුව නා. අන්න දැන ගැනීම තියෙනවා. එතින් තණ්හාව ඇති වෙනවා. මම ලස්සන පුටුවක් දැක්කනේ අහවල් ගෙදර තියෙනවා. අන්න පුටුව දැන් ඇහැට පේන්නේ නැහැ චේතනාවෙන් හිතනවා. ඇතකින් දෘෂ්ටියෙන් පනවනවා. අන්න එතනත් විඥානය බැසගත් නිසා තණ්හාව ඇති වෙනවා. ඒ නිසා ඔයගොල්ලන් සංසාරේ යන්න වෙනවා. අනවතක්කෝ යම් බික්කෝේ සංසාරෝ විඥානයේ වෙනම ගලු එතෙන්දිත් ඔන්න එකක් තියෙනවා. ඔව්. දැන් විඥානය පහළ මොහොතේම විඥානය පහළ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්. ඒ ඔක්කොම අර වේගවත් නිසානේ අපිට යමක් තියෙනවා කියන්නේ. අනිවාර්යයෙන්. ඔව්. ඔය ගැටේ ඔය විදිහට ලියා ගන්න පුළුවන් නම් හොඳයි. ලියාගෙන මේ නාම රූප දෙකේ ඇත්ත බලලා නිවන් දකින්න නම් කරන්නේ පංචමස්කන්ධයේ ඇත්ත බලන එකයි. මේ ඇත්ත දැක්ක දවසට අපිට තණ්හා මාන දිට්ඨිය දෙන්නේ නැහැ. විඥානයක් නැති නිසා. හිස්තැනකට තණ්හා මාන දිට්ඨිය ඇති වෙන්න බෑ නේද? ඉතින් මේ විදිහට අපේ පින්වතුන් දක්ෂ වෙලා මේක ඇත්ත දැක්කොත් ඇත්තට පුළුවන් අපිට මේ සංසාර දුකෙන් අත් මිදෙන්න වෙන මගක් නැහැ. මේකමයි ඒකායන මාර්ගය. ඉතින් තම තමන් දක්ෂ වෙලා තම තමන්ගේ රූපේ පුවක් ගෙඩියක් කරගන්න.
තේරුණාද? මේක ආයතන පහෙන් තමන්ගේ රූපය හදලා තියෙන්නේ. මේ රූපේ විපාකයක්. මේක ප්‍රතිබිම්බයක්. මේ පේන රූපය. එතකොට මේ ආයතන පහෙන් තමයි මේක හදලා තියෙන්නේ. මේ හදපු ප්‍රතිබිම්බයට අපි නම් දාලා මේ කේස්, මේ ලොම්, මේ නියපොතු. නැත්තම් මේක මෞංශ කායක් කියලා මේ ප්‍රතිබිම්බයට නමක් දාලා. නේද? දැන් ඇත්ත වශයෙන්ම පේන තැන මේක ප්‍රතිබිම්බයක් නම් මේ ආයතනයන්ගේ නිර්මාණය නම් ඇත කියලා පනවන්නත් බෑ. මේක නැත කියන්නත් බෑ. මොකද ඇහැට හම්බෙලා තියෙන වර්ණය විතරයි. කකුල් අත පය හම්බෙලා නැහැ. නේද? අතින් ඇල්ලුවොත් තද ගතිය විතරයි. කකුල් අත පය හම්බෙන්නේ නැහැ. ඇටමත් ලේනාර හම්බෙලා නැහැ. මේ විදිහට ඒ ආයතනෙන් දිහා බලලා මේ පෙන්නලා තියෙන මේ රූපය ඇත්තටම ඇත කියලා පනවන්නත් බෑ, නැති කියලා පනවන්නත් බෑ. මේ රූපේ ඊයේ තිබුණා කියන්නත් බෑ. දැන් තියනවා කියලා කියන්නත් බෑ. අනාගතයට යනවා කියලා කියන්නත් බෑ. මොකද මේ කය කියන්නේ මගේ චේතනාව. චේතනාව මේ දැන් හටගෙන නිරුද්ධ වෙනවා. මම එක දේවල් හිතනවා. මේක මගේ කය. මේක මේ මහත්යයි කය. මේක නෝනායි කය. දැන් මගේ කය ගැන හිතපු එක ඉවරයි දැන්. හටගෙන නිරුද්ධ වෙලා. දැන් මං අනුන් ගැන හිතන්නේ. මේ වගේ සිතේ නිරෝධයක් තියෙන නිසා අතීතී තිබිලා එනවා නෙවෙයි අනාගතයට යනවා නෙවෙයි මේ කය. අපි මේ විදිහට දර්ශන ඥානය ඇති කරගත්තොත් මේ කය ඊයේ තිබුණ දැනුත් තිබුණ හෙටක් තියනවා කියන දෘෂ්ටිය දුර වෙලා යාවි. ඉතින් මේ නාම රූපයන් පිළිසින් දකින්න තමන්ට තේරුණා මේ විදිහට බලනකොට රූපයෙන් මිදෙනවා. තමන්ට තේරුණා මේ විදිහට චේතනාවෙන් මිදෙනවා කියලා තේරෙනවා නම් විඥානය හටගන්න නැති බවත් වැටහෙනවා නම් විඥානය හටගත්තොත් තණ්හාමාන දිට්ඨි පහළ වෙනවනේ. එහෙනම් විඥානය නැත්තම් තණ්හාමාන දිට්ඨි පහළ වෙන්නේ නැත්තම්. එතකොට නාමය ඇත කියලා ගන්නෙත් නැත්තම් රූපයක් ඇත කියලා ගන්නෙත් නැත්තම් මේක ශුන්්‍යත නම් මේ නාම රූප දෙක නැවත ඉපදීම නැති බව තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඉපදීමක් ඇති වෙන්නේම නාම රූප දෙකේ යම ඇත කියන දෘෂ්ටියෙන් පනව ගන්න නිසාමයි. ඉතින් මෙන්න මේක තමයි පංචමස්කන්ධය ඇත්ත බලන්න කියලා ලෝතුරා සම්මා සම්බුදු කෙනෙක් අපිට දේශනා කරන්නේ. ඉතින් මේ පොඩි දහම් දේශනාව අහලා තමාගේ රූපය ඇත්තටම තියෙන එකක්ද නැති එකක්ද කියන එක තමාම වටහාගෙන නුවණින් බලලා තමා ළඟ තියෙන මේ නාම රූප දෙක පිළිසින් දැකලා මේ ජීවිතේම සංසාරයෙන් මිදෙන්න පුළුවන් නම් හරි වටිනවා. ඉතින් එතනට එන්න අපි ආරාධනා කළා. දැන් 9:47ක් විතර වෙනවා. ඉතින් අපේ පින්වතුන්ට සෝවාන් සකදාගාමි අනාගාමි රහත් කියන එක්තරා ඵලයට පැමිණ නිවි සැනසෙන්නට මේ පොඩි දහම් දේශනා උපකාර ධර්මයක් වේවා කියලා සාත්නාවයක් පාවා.